හරි ළමයි. අපි ඉන්න කට්ටිය පටන් ගමු නැත්නම් තව පරක්කු වෙන නිසා. අපි කතා කළේ ගිය සතියේ දර්ශකාංක පෙරේද කතා කළේ දර්ශකාංකයක් කියන්නේ මොකක්ද ඇහුවොත් අපි කියනවා භාණ්ඩයක එහෙම නැත්නම් සේවාවක එහෙම නැත්නම් කිසියම් විචල්යක වෙනස් වීම කතා කරන්නේ දර්ශකාංක වලින්. වෙනස් වීම අනින්නේ දර්ශකාංක වලින්. එතකොට අපි දර්ශකාංකයක් පාවිච්චි කරලා විචල්යක වෙනස් වීම කියනවා. එතකොට අපි සංඛ්‍යාන දර්ශකාංක පාවිච්චි කරන්නේ පදනම් වසරකට සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදයේ වෙනස් වීම ගැන කියන්න. අපි ඒකට මුලින්ම ගියා සරල මම මිල දර්ශකයෙන් කියාගෙන යන්නම් සරල මිල දර්ශකය. සරල මිල දර්ශකයේදී අපි කරේ තෝරාගත් එක් භාණ්ඩයක මිලෙහි වෙනස් වීම කියනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා භාණ්ඩ පැසක කියන්න. ඊට පස්සේ අපි කරන්නේ භාණ්ඩ පැසේම මිල. ඒ කියන්නේ සියලු භාණ්ඩවල වර්තන මිල බෙදෙනවා සියලු භාණ්ඩවල පදනම් මිලෙන්. ඊට පස්සේ භාණ්ඩවල ඒකකවල බලපෑමක් තියෙනවා. ඒක හොඳට මම පෙන්නුවා. ඔයාලට මේ කිලෝග්‍රෑම් ලීටර් වගේ වෙලාවට මෙයාව හොයන්න බෑ. ඒක වැරදි වෙනවා. ඒක වැරදි වෙනවා මෙන්න මෙහෙම අපි ප්‍රමාණයේදී ඒකක නොසලකා තමයි එකතු කරන්නේ. අන්නේ වැරැද්ද වෙනවා. අන්නේ වැරැද්ද නිසා අපි මිල සාපේක්ෂකයන්ගේ සරල සාමාන්‍ය දර්ශකයට එනවා. එතකොට දර්ශකවල බලපෑම ඉවත් වෙලා හොඳ දර්ශකයක් හොයනවා. ඊට පස්සේ මිල සාපේක්ෂකයන්ගේ සරල සාමාන්‍ය දර්ශකය ගැන කියද්දී මම කිව්වා මේකේ වෙන වැරද්ද තමයි භාණ්ඩවල සාපේක්ෂ වැදගත්කම සලකන්නේ නැහැ. ඒ කියන්නේ පරිප්පු, සහල්, පොල් තෙල්, සබන් කැට, සීනි මේ හැම එකක්ම එක සමාන වැදගත්කමකින් සලකනවා. මේ ඔක්කොම එක සමාන වැදගත්කමකින් සලකනවා. හැබැයි අපි කියනවා එහෙම නෙමෙයි ආර්ථිකයක පරිභෝජනය වෙන විදිහත් එක්ක තමයි මේ භාණ්ඩවල වැදගත්කම තීරණය වෙන්නේ. ඒ නිසා අපි බර තැබීමක් කරන්න ඕනේ. ඒ නිසා අපි බර තැබීමක් කරන්න ඕනේ. එහෙනම් අපි බර තැබීමක් කරලා බරිත සමාහාර දර්ශකාංක හොයනවා. බරිත සමාහාර දර්ශකාංක වල බර තැබීමේදී වන දෝෂයන් නැති කරගන්න අපි එක එක විකල්ප කියනවා. මොකද බර තැබීම පුද්ගල බද්ධ වෙන්න පුළුවන්. බර තැබීම පුද්ගලයාට ආවේනික වෙන්න පුළුවන්. බර තැබීම හොඳ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ස්වාධීන බර තැබීමකට යනවා. එතකොට ලැස්පිය කියන මිනිස්සයා එයාගේ තර්කය ඉදිරිපත් කරනවා. අපි බර තියමු පදනමෙන්. මිල දර්ශකය නම් මිලෙන් ප්‍රමාණ දර්ශක නම් ප්‍රමාණ මේ මිල දර්ශක නම් ප්‍රමාණයෙන් ප්‍රමාණ දර්ශක නම් මිලෙන් බර තියන්න. මිල දර්ශකයන් නම් ප්‍රමාණයෙන් ප්‍රමාණ දර්ශකයන් නම් මිලෙන් බර තියන්න. ලැස්පිය කියනවා බර තියන්න පදනමෙන් පදනම් කාලච්ඡේදයෙන් බර තියන්න. ඒ නිසා අපි ලැස්පිය දර්ශකාංකය හොයන්නේ පදනම් කාලච්ඡේදයෙන්. ඊට පස්සේ පාශය කියනවා මේක හරි වැරදි මම මේකට හේතු පස්සේ හිමීට කියන්නම් ඔයාලට තව ටිකක් ගියාට පස්සේ දැන් හරි මම දැන් චුට්ටක් කියලා තියන්නම් ලැස්පිය කරන්නේ පරණ අවුරුදු වල ඒවා. එතකොට අර අපි හොයන දර්ශකය ඇතුලේ තියෙන්නේ අවුරුදු ගානකට කලින් පරිභෝජනය කරපු භාණ්ඩ. අවුරුදු 2010 ලංකාවේ ඇත්ත දර්ශක 2013. එතකොට ලංකාවේ දර්ශකය ඇතුලේ තියෙන 2013 භාණ්ඩ. සමහර ලේ භාණ්ඩ දැන් ආර්ථිකේ නැහැ. ඒ නිසා පාශය කියනවා නැහැ. පදනමෙන් බර තියන්න බා වර්තන වර්ෂයෙන් බර තියන්න. අලුත් අවුරුද්දෙන් බර තියන්න. එහෙනම් පාශය දර්ශකයේදී උනේ පදනම් කාලච්ඡේදයෙන් බර තියනවා මිල දර්ශක නම් ප්‍රමාණයෙන් ප්‍රමාණ දර්ශක නම් මිලෙන්. මේ ටික මතක් කරගන්න ඊළඟ දර්ශකයට මම කියන්නම්. විනාඩි 5ක් කරන් මතක් කරගන්න මම ප්‍රශ්න අහනවා.
හරි ළමයි. අපි කතා කරමු. හරි. මට දැන් ඔය ඉන්න ටික දෙනා නිසා කතා කරන්න ඕනේ. හේෂානි කියන්න දර්ශකාංක ගැන හිතෙන දේවල්. දර්ශකාංකයක් කියන්නේ මොකද්ද? ඇයි දර්ශකාංක හොයන්නේ? රටක දර්ශකාංක පාවිච්චි වෙන තැන් මොනවද? ඔයාලට දර්ශකාංක පාඩම මම කියලා දුන්නාට පස්සේ මොනවද තේරිච්ච තැන්? මොනවද අපහැදිලි තැන් කියන්න බලන්න. කියන්න බලන්න. වෙනස් වන විචල්‍යයන්ගේ වෙනස් වීම ගණනය කිරීම එහෙම නැත්නම් සඳහා කවීස් යොදා හරි ගන්නා පබෝධ හරි කවුරු හරි කියන්නේ. පොඩක් හේෂානි කියක ඇහෙන්නේ. දැන් ඇහෙනවද සර්? හරි හේෂානි කියන්න. කියන්න. දැන් ඇහෙනවා. කාලය හා භූගෝලීය පිහිටීම හෝ වෙනත් සාධක පදනම් කරගෙන වෙනස් වන විචල්‍යයන්ගේ වෙනස් වීම ගණනය කිරීමට යොදා ගන්නා ප්‍රතිශත හෝ අනුපාත තමයි දර්ශකාංක කියන්නේ. රටක උද්ධමනය මයින්න එතකොට කියන්නේ අපේ ආර්ථිකයේ වර්ධනය මයින්න ජීවන වියදම් මයින්න මේ දර්ශකාංක වැදගත් වෙනවා. දර්ශකාංක තියෙනවා කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ තියෙනවා ජාතික පාරිභෝගික මිල දර්ශකයේ තියෙනවා ගම්මේ මිල දර්ශකයේ ඒ වගේ මිල දර්ශක තියෙනවා. එතකොට දර්ශක කියන්නේ ගණනය කරන්නේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් විවිධ දර්ශක වර්ග තියෙනවා. ඒ කියන්නේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් තමයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකය ගණනය කරන්නේ. නිෂ්පාදකයාගේ මිල දර්ශකය නැත්නම් තොගලවි මිල දර්ශකය ගණනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන්. සියලු කොටස් මිල දර්ශකය ඒ වගේම S&P 20 අගේ දර්ශකය හොයන්නේ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තමයි මේ හැම එකටම සපෝට් කරන්නේ. හරි කියාගෙන යන්න හොඳයි. දර්ශකාංග වර්ග ගොඩක් තියෙනවා. මුලින්ම තියෙන්නේ සරල සාපේක්ෂ දර්ශකාංගය. ඒකෙන් කියන්නේ පදනම් කාලාච්ඡේදය සාපේක්ෂව සලකා බලන කාලාච්ඡේදයේ කිසියම් විචල්‍යයක වෙනස් වීම මැනීම සඳහා භාවිතා කරනවා. ඒකේ කොටස් තුනක් තියෙනවා. මිල ප්‍රමාණ අගය කියලා. ඒ වගේ තියෙන අඩුපාඩු තමා භාණ්ඩ වර්ග කිහිපයක මිල පරිමාව අගේ වෙනස් වීම දක්වන්න බෑ. ඒ හින්දා ඊළඟට ගණනය කරන සරල සමාහාර දර්ශකය. ඒ සරල සමාහාර දර්ශකය කියන්නේ පදනම් කාලාච්ඡේදයට සාපේක්ෂව සලකා බලන කාලාච්ඡේදයේ සාධක කිහිපයක වෙනස් වීම එකවර නිරූපණය කරන්න ගණනය කරන දර්ශක. ඒකෙත් තියෙන කොටස් තුනක් මිල පරිමාව අගය කියලා. ඒකේ තියෙන දුර්වලතාවය තමා භාණ්ඩවල සාපේක්ෂ වැදගත්කම සලකන්නේ. ඊට පස්සේ ගණනය කර ඒක හොඳ නැතිඳ ඊට පස්සේ ගණනය කරන සාපේක්ෂයන්ගේ සරල සමාහාර දර්ශකය. ඒකෙත් කොටස් තුනයි මිල පරිමාව අගය. ඒකේ කියන්නේ භාණ්ඩ සමූහයක පාදක කාලච්ඡේදයට සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදය එක් භාණ්ඩය සඳහා ලබා ගන්නා සරල දර්ශකයන්ගේ ගණිතමය සාමාන්‍ය. ඊට පස්සේ ගන්නවා බර තැබීම් කියන්නේ සාපේක්ෂ වැදගත්කම මත ගණනය කරන දර්ශකාංක. ඒකේ තියෙන දුර්වලතාවය තමා ඒ කියන්නේ ඒ බර තැබීම් පුද්ගල බද්ධ වෙනවා. එතකොට ඒක කියන්නේ එතකොට ඒ දර්ශකයේ හොඳ නැති වෙනවා. දර්ශකයේ එක අගයක් එන්නේ අනන්න අගයක් එන්නේ නැහැ. නෑ. බර තැබීම් තීරණය කරන්න අමාරුයි. ඒ නිසා විකල්ප එනවා දර්ශකාංක. මොනවද විකල්ප?
එකක් කළා. ලැස්පියර් මිල දර්ශකය, ලැස්පියර් ප්‍රමාණ දර්ශකය, පාෂෙන් මිල දර්ශකය, පාෂෙන් ප්‍රමාණ දර්ශකය, මාෂල් එඩ්වර්ඩ් දර්ශකය, ෆිෂ්කර් දර්ශකය, ප්‍රරූපී කාලාවධි දර්ශකය. ලැස්පිය කතාව ලැස්පියර් කියන්නේ මොකද්ද? ලැස්පිය ලැස්පියර් මට දෙයක් ලැස්පිය ආසයි පරණ කතාවලට. ලැස්පිය පරණ කතාවලට ආස නැහැ. ලැස්පිය බර තියන්නේ කාගෙන්ද? පදනම් පදනම් කාලච්ඡේදය. කාලච්ඡේදය. මිල දර්ශකයක්. මිල දර්ශකයක් නම් බර තියන්නේ ප්‍රමාණයෙන්. එහෙනම් ලැස්පිය මිල දර්ශකය ගැන කියන්නේ කොහොමද දන්නවද? පාද කාලච්ඡේදය සාපේක්ෂව කාල සලකා බලන කාලච්ඡේදය කතාව හරි. පදනම් කාලච්ඡේදයේ ප්‍රමාණයෙන් බර තබා ගන්න එක මිල දර්ශකය. තේරුණාද? හරි. කියන්න බලන්න එන. ලැස්පියර් මිල දර්ශකයේදී ලැස්පියර් භාවිතා කරන්නේ බර තැබීම් විදිහට පාද කාලච්ඡේදය. ලැස්පියර් මිල දර්ශකය කියන්නේ පදනම් කාලච්ඡේදයට සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදයේ මෙලෙහි සිදුවන වෙනස් වීම් පදනම් කාලච්ඡේදයේ ප්‍රමාණයෙන් බර තබා ගණනය කරන මිල දර්ශක. ප්‍රමාණ දර්ශකය කියන්නේ පදනම් කාලච්ඡේදයට සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදයේ භාණ්ඩයන්ගේ ප්‍රමාණයන්ගේ සිදුවන වෙනස් වීම් පදනම් කාලච්ඡේදයේ මිලෙන් බර තබා ගණනය කරන ප්‍රමාණ දර්ශක. ලැස්පියර් එකේ තියෙන ගැටලු දුර්වලතාවය තමයි ඒකේ භාරය විදිහට ගන්නේ පදනම් වර්ෂය. කියන්නේ පරණ අවුරුද්ද. ඒ හින්දා පාෂයෙන් දර්ශකයේදී භාරය විදිහට ගන්නේ සලකා බලන වර්ෂය. දැන් ඔයා පාසෙන් හොඳට ඒ ටික කිව්ව නිසා මම ඔයාලට තේරිලා කියලා හිතලා මෙතන තව කතාවක් කියනවා. පාෂය කියනවා මෙහෙම දෙයක් ලැස්පියර්ට. පාෂය කියනවා බලන්න ඔයාගේ දර්ශකයේ තියෙනවා උඩුකුරු අභිනතියක්. මොකද්ද කියන්නේ? ඔයාගේ දර්ශකයේ තියෙනවා උඩුකුරු අභිනතියක්. සාමාන්‍යයෙන් ඕනම රටක සාමාන්‍ය ආර්ථික ඔව් කියන්නේ. සර් දැන් එතකොට මේවල දත්ත ලියද්දි අපි දැන් කියමු දැන් මිල ප්‍රමාණය දැන් අපි ඔය දත්ත ටික ලියනවනේ වගුවේ දාන්නේ ඔව්. එතකොට සර් අපි මේ සම්පූර්ණ ගාන හදද්දි අපි මේකේ ඔය දැන් PNO ඔව්. VNO එහෙම දාගෙන යනද සර්? එතකොට ඒ විදිහට දාගෙන ගිහිල්ලා ගාන හදුවොත් හරියද? ඔව් දාන්න ඕනද? හරි. ඒ කියන්නේ මෙහෙම ලියලාද? ඔයාට කොහොමත් විභාගෙදී මේ තීරු හතර හදන්න වෙනවා. ඒ කියන්නේ විභාගේ ඔයා දර්ශකාංක ගාන අරන් බැලුවාම එයා ලැස්පියර්ත් අහනවා, පාෂේත් අහනවා, ෆිෂර්ත් අහනවා. අනිවාර්යෙන් ඒ තුන අහනවා. එතකොට ඔයාට ලැස්පියර්ට මේ දෙක කොහොමත් ඕන වෙනවා. ඊට පස්සේ ලැස්පියර් ප්‍රමාණ වලට මෙයාත් ඕන වෙනවා. පාෂේ වලට මේ දෙක කොහොමද? ඉතින් ඔයාට තියෙන්නේ POPN QOQN හතරම වැඩි කරන්න. POPOත් එක QOත් එක වැඩි කරනවා. POQN එක වැඩි කරනවා. ආයි PN එක QO වැඩි කරනවා. ආයි PN එක QN වැඩි කරනවා. හතර විදිහටම වැඩි කරලා තීරු හතරේ උත්තරේ ගන්න. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට ගණන් හැම එකටම මේක ඕන වෙනවා. තේරුණාද? එහම අර හිතන්න දෙයක් නැහැ. ඔයාලට කොහොමද මේ තීරු හතර ගුණ කරලා උත්තරේ තියාගෙන තියාගෙන. ඊට පස්සේ තියරි එක තේරුම් කරලා සූත්‍රය ලියන්න. ඊට පස්සේ නිකම්ම ගේ ආදේශ කරන්න තියෙන්නේ. දැන් මම හරි මම දැන් අර කිව්වේ කතාව කියන උඩුකුරු අභිනතියක් තියෙනවා. ලැස්පිය අහන පාෂයේ මොකක් උඩුකුරු අභිනතියක්? ඔව්. දැන් රටක ආර්ථිකය වර්ධනය වෙනවා නම් රටේ ඉන්න තත්ත්වයට උඩට යනවා නම් මිනිස්සුගේ පරිභෝජනයත් තරමකින් වැඩි වෙනවා. උද්දමන නිසා මිලත් තරමකින් වැඩි වෙනවා. එතකොට හිතන්න අපි ගන්නෙ පදනම විදිහට පරණ අවුරුද්දන්නේ. පරණ අවුරුද්ද පදනම් කරගත්ත ගමන් දැන් ඒව ලොකු වෙලාද පේන්නේ පොඩි වෙලාද? දැන් අද දර්ශකයේ හොයන්නේ. ඒත් පරණ ඩේටා පදනම් කරගෙන අද දර්ශකයේ හොයන්නේ. දැන් පේන්නේ පොඩි වෙලාද ලොකු වෙලාද? දැන් තියෙන ඒවා ලොකු වෙලා පේන්නේ. දැන් තියෙන ඒවා ඕනවට වඩා ලොකු වෙලා පේන්නේ. ඒකයි උඩුකුරු අභිනතියක් කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ අද මිල අපි දත්ත පොඩි කරන කෙනෙක් කරන්නේ අරගෙන ඉතින්. නෑ ලැස්පිය දර්ශකයේ බර තියන්නේ කාගෙන්ද? පරණ ඒවා ගෙන්නේ. දැන් ඇත්තටම වර්තමාන මිනිස්සු QO ප්‍රමාණයට වඩා වැඩිපුර පරිභෝජනය කරනවනේ සාමාන්‍යද QN නේද? වැඩිපුර කනවනේ. හැබැයි බර තියන්නේ පදනමෙන් නිසා අර වැඩිපුර කන එක වැඩිපුර කනවා වෙනකොට අඩුවෙන් තියෙනවා. එතකොට මේ වගේ පොඩි ඉලක්කමක් පාවිච්චි කරාම දැන් එක හෙන ලොකුයි. හෙනම ලොකු වෙලා පේන්නේ. තේරුණාද? තේරුණා. ඔව්. ඊට පස්සේ පාෂය කියනවා
පදනම් කාලච්ඡේදන පාෂය කියන තව අඩුපාඩුවක් තමයි මේ. ඔයා පදනම් කාලච්ඡේදය ගන්න නිසා ලැස්තිය ඔයාගේ දර්ශකය අප්ඩේට් නැහැ. අප්ඩේට් නැහැ කියන එකේ තේරුම තමයි ලැස්තිය පාෂය ගන්න අලුත් අවුරුද්දනේ. පාෂයේ QN ගෙන් බර දෙද්දි පාෂය කියනවා මම තියන්නේ QN ගෙන් බර. එතකොට අද කාලේ මිනිස්සු දැන් අද මේ අද මේ අවුරුද්දේ කන්නේ හාලුයි පරිප්පුයි පොල් තෙලුයි සබනුයි. ඒත් ලැස්තිය එක අවුරුදු 5කට 6කට කලින් නිසා සමහරවිට ඒක ඇතුලේ තියෙන භාණ්ඩ වර්ගයක් දැන් වෙළඳපොලේ නැහැ. ඒ කියන්නේ යාවත් කාලින වෙන්නේ නැහැ පාෂේ. තේරුණාද? එතකොට මේ ලැස්පිය යාවත් කාලින වෙන්නේ නැහැ. පදනම් අවුරුද්දනේ බර තියන්නේ. ඒ නිසා පාෂේ දර්ශකය හොඳයි කියලා අපි හිතන් ඉන්නවා. දැන් තේරුණාද පාෂේ දර්ශකයට ආපු විදිය? කට්ටිය ටික තේරුන්නේ නැද්ද? තේරුණා සර්. හරි. තේරුණා සර්. පාෂයේගෙත් වැරද්දක් තියෙනවා. දැන් පාෂයට කියනවා මාෂල් එජ්ජත් කියලා මිනිස්සෙක් මෙහෙම. පාෂේ ඔයා බර තියන්නේ අලුත් අවුරුද්දෙන්නේ. එතකොට ඇති වෙනවා මොන අභිනතියක්ද? යටිකුරු අභිනතියක්. එතකොට අහන මොකක් යටිකුරු අභිනතියක්? ඔව්. දැන් පෙලක් වෙලාවට අදේව ගත්තාම පරණ අවුරුද්දක දර්ශකයක් එහෙම හෙව්වහම ඒක දැන් ඕනවට වඩා පොඩි වෙලා පේන්නේ. ඕනට පොඩි වෙලා පේන්නේ. තේරුණාද? ඒ නිසා මාෂල් එජ්ජොත් කියලා මිනිස්සෙක් කෙනවා. මාෂල් එජ්ජොත් කියනවා ඔය කතාව නම් හරියන්නේ නැහැ. මාෂල් එජ්ජොත් කියන කට්ටිය අහනවා ඇයි එහෙම කියන්නේ? මාෂල් එජ්ජොත් කියනවා මාෂල් එප්පොත් කියලාත් කියනවා මාෂල් එජ්ජොත් කියනවා නෑ ඔහොම හරියන්නේ නැහැ. බර තියමු අපි මෙහෙම. කට්ටිය අහනවා කොහොමද? දැන් ලැස්පියගේ පාෂගේ දෙන්නගෙම වැරදි තියෙනවා. ලැස්පියගේ පාෂගේ දෙන්නගෙම වැරදි තියෙනවා. ලැස්පියගේ වැරද්දක් තියෙනවා පාෂගේ වැරද්දක් තියෙනවා. මාෂල් එජ්ජොත් කියනවා අපි මිල දර්ශකයේ මෙහෙම ගණනය කරමු. කොහොමද? පාද කාලච්ඡේදයට සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදයේ භාණ්ඩවල මෙතන එන්නේ ළමයි මේ මාෂල් එජ්ජොත් නිසා MEP මාෂල් එජ්ජොත් කියන්නේ දෙන්නෙක්. ඒකයි මේ ME කියන්නේ මාෂල් සහ එජ්ජොත් දර්ශකය. මාෂල් එජ්ජොත් කියලා කියන්නේ දෙන්නෙක් හොයාගන්න නිසා අකුරු දෙකම දාන්න. ඒතර මාෂල් එජ්ජොත්ලා කියනවා සලකා බලන කාලච්ඡේදයේ පාද කාලච්ඡේදයට සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදයේ භාණ්ඩවල මිලේ සිදු වෙනස් වීම එයා කියනවා පදනම් කාලච්ඡේදයේ හා වර්තන කාලච්ඡේදයේ ප්‍රමාණයන්ගේ සරල සමාන්තර මධ්‍යන්නයෙන් බර තබා ගණනය කරන මිල දර්ශකය මාෂල් එජ්ජොත් දර්ශකයයි. මාෂල් එජ්ජොත් දෙකින් අහනවා මිනිස්සු මොකද්ද ඔයා ඒ කළේ? මාෂල් එජ්ජොත් කියනවා මම කරේ හරි ලේසි දෙයක්. මම කළේ එයා පාෂයේ මේ පිෂගේ දෙන්නගේ වැරදි පාෂයේ ලැස්පියගේ දෙන්නගේම වැරද්ද පෙන්නනවා. පාෂගේ වැරද්ද ලැස්පියගේ වැරද්ද දෙන්නගේම වැරද්ද පෙන්නලා එයා කියනවා ලැස්පිය කරේ වැරද්ද වගේම තමයි පාෂය කළෙත් ඒ වැරද්ද. ඒ නිසා මාෂල් එජ්ජොත් කියනවා අපි බර තියන්නේ මෙහෙම නෙමෙයි. මාෂල් එජ්ජොත් කියන විදිහට වර්තන අවුරුද්දත් හෙනම අවුල්. උඩුකුරුව බිනතියක්. පදනම් කාලච්ඡේදය. වර්තන කාලච්ඡේදයත් හෙනම අවුල්. යටිකුරුව බිනතියක්. එයා යෝජනා කරනවා මෙන්න මෙහෙම. එයා කියනවා අපි ඉතින් මිල වෙනස් වීමනේ. ඔව් මිල වෙනස් වීම. ඉතින් අපි මේ දෙන්නගේ සාමාන්‍යයෙන් බර තියමුකෝ. මේ දෙන්නගේ සාමාන්‍යයෙන් බර තියමුකෝ. එතකොට ඒ කතාව අපි පිළිගන්නවා. එතකොට
කාගෙන්වත් අභිනතියක් ඇති වෙන්නේ නැහැ. කාගෙන්වත් අභිනතියක් ඇති වෙන්නේ නැහැ. මම හිතනවා මම කියපු එක තේරෙන්නේ නැති. මම කියපු එක තේරෙන්නේ නැති. එතකොට ලැස්පියගේ වැරදිත් නැහැ, පාෂගේ වැරදිත් නැහැ. එහෙනම් අහනවා මාෂල් ලෙජ්ජස් ප්‍රමාණ දර්ශකය හොයන්නේ කොහොමද? පාද කාලච්ඡේදයට සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදයේ භාණ්ඩවල ප්‍රමාණයන්ගේ සිදු වූ වෙනස් වීම කාලච්ඡේදයේ භාණ්ඩවල ප්‍රමාණයන්ගේ සිදු වූ වෙනස් වීම පදනම් කාලච්ඡේදයේ හා වර්තන කාලච්ඡේදයේ මිලයන්ගේ සරල සමාන්තර මධ්‍යයන්ෙන් බර තබා මෙන්න මෙතන කියනවා ප්‍රමාණයන්ගේ නෙමෙයි මෙයා මිලයන්ගේ. හරි ලේසි. කටපාඩම් කරන්න දෙන්නේ නැහනේ. තියරි එක දැන් දන්නවනේ. මෙන්න මේක තමයි කතාව. එතකොට ඒ දර්ශකය හොයන්නේ මෙන්න මෙහෙම. වෙනස් වීම Qn QO. හැබැයි අපි බර තියන්නේ මිලෙන් තමයි. හැබැයි මිලේ සාමාන්‍යයෙන් Pn සහ PO ගේ සාමාන්‍යයෙන්. Pn සහ PO ගේ සාමාන්‍යයෙන්. ළමයි මේ දර්ශකයේ තව සුළු වීමක් වෙනවා මෙන්න මෙහෙම. මේ දර්ශකයේ තව සුළු වීමක් වෙනවා මේ පොදු දෙක හරියට. ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක් දෙකෙන් බෙදලා වගේ ඕනම සංඛ්‍යාවක් දෙකෙන් බෙදන් යන්න තියෙන්නේ. ඒ නිසා මට මේ දර්ශකය නැවත ලියන්න පුළුවන් මේ දෙකෙන් බෙදීමට කැපිලා ගිහිල්ලා. දෙකෙන් බෙදීමෙන් ඉවත් වෙලා. ඒ කියන්නේ වරහන් ඇතුලේ QO ධන QN මෙතනත් වරහන් ඇතුලේ QO ධන QN මේක තමයි දර්ශකය. මේක තමයි මාෂල් ලෙජ්ජත් ගණන් හදන දර්ශකය. මෙතනත් මේක කොපි වෙලා ඒක වෙනුවට අපි කියනවා PO PN. ඇයි දෙකම බෙදෙන්නේ එකම සංඛ්‍යාවෙන්නේ? එතකොට කෙනෙක්ට හිතෙනවා ඉතින් අපිට මේ PO PN වත් කපලා දාන්න හැකිනේ. එහෙම කපන්න බෑ. මේ n හැමෝගෙම ಗುಣ වෙනවා. මේ වෙනස් වෙන n සංඛ්‍යාව සහ මේ QO සංඛ්‍යාව හැමෝගෙම ಗುಣ වෙනවා. හැබැයි අර දෙක හැම එකක්ම මේ ಗುಣ වෙලා දෙකකින් බෙදෙනවා. හැම එකක්ම ಗುಣ වෙලා දෙකකින් බෙදෙනවා. ඒ නිසා දෙකකින් බෙදෙන එක අයින් කරලා දානවා. මෙන්න මේක දෙක තමයි සූත්‍ර දෙක. දැන් මේකේ ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? තේරෙන්නේ නැද්ද තියෙනවද? දැන් මේ කට්ටිය පොඩ්ඩක් නිසා ඕන දෙයක් අහලා ඕන දෙයක් කතා කරලා කරගත්ත හැකි. අහන්න ඕන දෙයක් අහන්න. මේක තේරුණාද? මාෂල් ලෙජ්ජත් කියන කතාව තේරුණාද? පොඩ්ඩක් සර් අර ඔය මේ තේරුම තමයි පොඩ්ඩක් තේරෙන්නේ නැති. ඉතින් මාෂල් ලෙජ්ජත් කවුද වැරදි කියන්නේ? මාෂල් ලෙජ්ජත් කියන ලැස්පියත් වැරදි. ලැස්පියගේද වැරදි කියන්නේ. පාෂෙත් වැරදි. හේක වැඩේ හින වැරදි කියනවා. ඉතින් ලැස්පිය කියන විදිහට ලැස්පියගේ වැරදි නම් ලැස්පියගේ පදනම අවුරුද්දනේ වැරදි. යටිකුරු අබිනති උඩුකුරු අබිනති නේ ප්‍රශ්නේ. ඉතින් මාෂල් ලෙජ්ජත් කියනවා QOයි QN එකතු කරලා දෙකෙන් බෙදන්න. තේරුණාද? අරයා QO කියන ලැස්පිය. පාෂ කියනවා නෑ QN කියලා. මාෂල් ලෙජ්ජත් කියනවා නෑ QOත් නරකයි QNත් නරකයි. දෙපැත්තට අන්ත දෙකට යන්නේ. මැද එක ගන්න. මේ දෙක තුලා දෙකෙන් බෙදන්න. තේරුණාද? තේරුණා. හරි මේක විභාග දෙන්න තියෙන chance එක ටිකක් අඩුයි. මේකත් අහන්න පුළුවන්. හරි. ලියා ගන්න මේක. මාෂල් ලෙජ්ජත් දර්ශකය ආකාර දෙකයි කියලා ලියා ගන්න මේක. ලියා ගන්න මේක ටක් ගාලා. මාෂල් ලෙජ්ජත් දර්ශකය ආකාර දෙකයි. මාෂල් ලෙජ්ජත් මිල, මාෂල් ලෙජ්ජත් ප්‍රමාණ, මාෂල් ලෙජ්ජත් මිල මිලෙහි වෙනස් වීම. පාද කාලච්ඡේදයට සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදයේ භාණ්ඩවල මිලෙහි සිදු වෙනස් වීම. මාෂල් ලෙජ්ජත් වර්තන කාලච්ඡේදයේ හා පදනම් කාලච්ඡේදයේ සරල සමාන්තර මධ්‍යයෙන් බර තබා ගන්නය කරයි. මාෂල් ලෙජ්ජත් ප්‍රමාණ
පාද කාලච්ඡේදය සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදයේ ප්‍රමාණයන්ගේ සිදු වෙනස් වීම. වර්තන කාලච්ඡේදය හා පදනම් කාලච්ඡේදයේ මිලයන්ගේ සරල සමාන්තර මැදෙනින් බර තබා ගණනය කරනවා. මෙතන මාෂල් ලෙජ්ජොත් වෙන්න ඕනේ. ලියා ගන්න. එතකොට ඔය විභාගෙට මතක තියාගන්න ඕනේ මේ සූත්‍රය විතරයි. අර ආපු ඒවා මතක තියාගන්න ඕනේ නැහැ. අර ආපු ඒවා මතක තියාගන්න ඕනේ නැහැ. අන්තිමට කියපු සූත්‍රය විතරක් මතක තියාගන්න මෙයාව. හරි නේද ළමයි? අපි ගාන හදලා බලමු. ගාන හදලා බලමු. අපි ගාන හදලා බලමු. මේ ගානම ගන්නවා මම. එහෙනම් මේ ගානේ මම මේ ගානම කොපි කරගන්නම්කෝ. ඔන්න ඔයාට දැන් තියෙනවා මේ ගානෙම ඔය දර්ශකය හොයන්න. ඔය කියන මාෂල් ලෙජ්ජොත් දර්ශකය හොයන්න. කොහොමද මාෂල් ලෙජ්ජොත් දර්ශකය හොයන්නේ? කොහොමද මාෂල් ලෙජ්ජොත් දර්ශකය හොයන්නේ? මෙතන P වෙන්න ඕනේ. කලින් ගානේ. P මෙතනත් P මෙතනත් P මෙතනත් P. එතකොට මාෂල් ලෙජ්ජොත් දර්ශකාංකය හොයන්නේ මෙන්න මෙහෙම. මට මේ කතාව වැඩක් නැහැ. මම මේ කතාව අයින් කරනවා. මට මේ කතාව වැඩකුත් නැහැ. මම මේ කතාව අයින් කරනවා. එහෙනම් කොහොමද හදන්නේ? ඔන්න මම අර කියපු තීරුව ඕන වෙනවා මට. මොන තීරුවද ඕන වෙන්නේ? එහෙනම් මට දැන් ඕන වෙනවා මෙන්න මෙහෙම තීරු දෙකක්. අපි මුලින්ම හොයමු මාෂල් ලෙජ්ජොත් මිල දර්ශකය. පැහැදිලි නැත්නම් තිබ්බොත් අහන්න. මාෂල් ලෙජ්ජොත් කතාව මතක තියන් බලන්න. මාෂල් ලෙජ්ජොත් කියන්නේ අවුරුදු දෙකම අවුල්.
පදනම අවුරුදු විතරක් ගත්තත් අවුල්, වර්තන අවුරුදු විතරක් ගත්තත් අවුල් සරල සමාන්තර මධ්‍යයන්නේ. ඒ නිසා මට දැන් ඕන වෙනවා QO ධන QN තීරුවක්. sorry QO ධන QN තීරුවක්. වැඩි කරන්න මම ගන්නවා 600යි මම නිකන් දානවා. මට කිලෝග්‍රෑම් වැඩක් නැති නිසා 130යි 110යි 250යි 175යි 175යි. එහෙනම් මට දැන් තීරුවක් ඕන වෙනවා මේ QO ධන QN වැඩි කරන්න වෙනවා PN එක්ක. එහෙනම් මට මෙයාව වැඩි කරන්න වෙනවා PN එක්ක. එහෙනම් මම මෙයාව PN එක්ක වැඩි කරලා තීරුවක් ගන්නවා. එහෙනම් මෙයාව වැඩි කරමු PN. කවුද PN? මෙයා. කවුද තීරුව? මෙයා. මේ දෙන්නව වැඩි කරන්න තියෙන්නේ. මේ දෙන්නව වැඩි කරන්න තියෙන්නේ 0.3යි 0.3යි 15 වරක් 6 90යි 0.2යි 0.2යි 8 වරක් 13 8 වරක් 13 8 වරක් 12යි 8 වරක් 13 104යි. ඔව් thank you. එහෙනම් 0.2යි 8 වරක් 11 88යි 0.2යි 775යි 8 වරක් 17.5 17යි 5 8යි කියලා කියන්නේ 1400යි 1400 බිඳුවයි 14000යි. මම හරිනම් 14000ක් වෙන්න ඕනේ. එහෙනම් අපි දැන් මේ තීරුව එකතු කරනවා. බිඳුවයි 9යි 17යි එකක් ඉතුරුයි 8යි 16යි 20යි දෙකක් ඉතුරුයි 12යි 13යි. එහෙනම් මට උඩ තීරුව එනවා එන්න ඒ ප්‍රමාණය 130යි 700. ආයි මට යටට ඕන වෙනවා මෙන්න මෙයාව වැඩි කරන්න ඕනේ පදනම් මිලෙන්. මොකද මට මිලෙහි වෙනස් වීම නේ ඕනේ. එහෙනම් මේ තීරුව එනවා PO QN ධන QO. එහෙනම් මම දැන් වැඩි කරනවා 0.3යි 5 වරක් 630යි 0.2යි 26යි 26යි කියන්නේ 52යි 0.2යි 55යි 0.2යි 100යි 0යි 175 වරක් 3 525යි. හරි එකතු කරමු 0යි 5යි 9යි 20යි 25යි 55යි. එහෙනම් මාෂල් ලෙජ්ජර් දර්ශකය හොයමු අපි. මිල දර්ශකය මිලෙහි වෙනස් වීම ඕනේ. එහෙනම් මේ තියෙන්නේ උඩාගය මෙයා එනවා 130යි 700 ඉර යට එනවා 55යි 950. මේක බෙදලා උත්තරේ ගන්න තියෙන්නේ. හදාගන්න. හරි ලේසි. මොනවට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොනවට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොනවට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හදාගන්න.
මෙන්න මේක තමයි මාෂල් එජ්ජත්ගේ දර්ශකය. මාෂල් එජ්ජත්ගේ කතාව මොකද්ද? මාෂල් එජ්ජත් කියන්නේ පදනමෙන් බර තියන්නත් එපා, වර්තනෙන් බර තියන්නත් එපා. මේ දිගේ සරල සමාන්තර මධ්‍යයන්ෙන් බර තියන්න. හැබැයි අර සරල සමාන්තර මධ්‍යයන්නේ දෙකෙන් බෙදලා එන පොදු අගය නැතිව කාට හරි ඕන නම් මෙතන ඕන නම් දෙකෙන් බෙදලා දාලා බලන්න ඒත් වෙන්නේ එකම අගය. අපි අද මාෂල් එජ්ජත් ෆිෂර් ප්‍රරූපීය ටික ඉවර කරමු. ඒතර ළමලා තියෙ පාඩම ඉවරයි. හරි නේද ළමයි? එහෙනම් අපි මාෂල් එජ්ජත් ප්‍රමාණ දර්ශකය හමු. කතා කළේ නෑනේ පබෝදා මට කියන්න බලන්න. කොහොමද මාෂල් එජ්ජත් ප්‍රමාණ දර්ශකය හොයන්නේ? QN PO එකයි PN එකයි එකතු කරලා ඒක QN ගෙන් වැඩි කරලා ඒක එකතු කරගෙන මට මාෂල් එජ්ජත්ගේ ප්‍රමාණ දර්ශකයේ කතාව කියන්න බලන්න. මොකද්ද වෙන්නේ මෙයාගේදී? පදනම් වාශයට සාපේක්ෂව වර්තන වශයෙන් ප්‍රමාණයේ සිදු වී ඇති වෙනස් වීම තමයි මනින්නේ. පදනම් වාශය ඊට පස්සේ මම මාෂල් එජ්ජත්ගේ කතාව මොකද්ද? මාෂල් එජ්ජත් කියන්නේ මොකද්ද? මාෂල් එජ්ජත් පදනම් අවුරුද්දයි වර්තන අවුරුද්දයි දෙකෙන් එකක්වත් පිළිගන්නවද? දෙකම වැරදි කියලා නෑ කියන්නේ. එහෙනම් මොකද කරන්නේ අපි දැන්? ඒක නිසා පදනම් වාශයේ වර්තන වාශයේ මිලයන්ගේ සමාන්තර මධ්‍යයන්ගෙන් බර තබනවා. ඇයි මිලයන්ගෙන් බර තබන්නේ? ප්‍රමාණ දර්ශකය හරියට හරි. ප්‍රමාණ දර්ශකය හොයන නිසා. ප්‍රමාණ දර්ශකය හොයන නිසා තමයි මිලියන්ගෙන් බර තියන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඔන්න එහෙනම් අපි හොයමු. එහෙනම් මට දැන් පබෝදම කියන මට ඕන වෙන තව තීරු මොනවද? ඔයාට පේන විදිහට මට තව ඕන වෙන තීරු මොනවද? PO එකයි PN තීරුවයි PO තීරුවයි PN තීරුවයි. දැන් මම වැඩි කරන්න ඕනේ නේද? කවද? QN Q PO PN ගෙන් එහෙනම් මට දැන් ඕන වෙනවා කවුරුද? PO PN තීරුවක් ඔයා කිව්වා වගේ හරියට හරි. එහෙනම් මට දැන් ඕන වෙනවා PO එකතු කිරීම PN තීරුවක්. හරි. එහෙනම් ප්‍රබෝධම එකතු කරමු බලන්න. එකතු කරමු බලන්න. මේ මම වලට උදව්වක් කරනවා මේකයි highlight කරලා දීලා. එකතු කරන්න ඕන තීරු දෙක highlight උත් කරවන්න. කියන්න බලන්න. 200යි 200යි 120යි 120යි 130යි 130යි
120යි. හ්ම් ඔව් 40 සර් 70යි. 70යි 110යි නේද? හා දැන් මම 110 එක්කෙනා වැඩි කරන්නේ කාත් එක්කද? මේ සෝරි මේ තීරුව වැඩි කරන්න ඕනේ කාත් එක්කද? QN එක්ක. QN ඒ විතරද? තව කවුරු හරි ඉන්නවද? තව කවුරු හරි? QOත් ඉන්නවා හරියට හරි. එහෙනම් අපි මුලින්ම QN එක්ක වැඩි කරමු. ඔන්න මම දැන් ඔයාලට ආයෙ උදව් කරනවා highlight කරලා. මම වැඩි කරන්නේ දැන් QN කෙනාව මෙන්න මෙයත් එක්ක. ආයෙන වැඩි කරමු බලන්න. 80000යි. 8.4යි හරි. 8 වරක් 12 කීයද? 96යි නේද? ඔන්න තක්කරේ මතක තියෙනවා 96යි. එහෙනම් 96යි බිංදු 2යි 9600යි. 6 වරක් 12 72යි 72යි 6යි 78යි 78යි බිංදු 2යි 7800යි. මෙතන 7400යි. මම දැන් මේකත් සුළු කරන කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ඔන්න බලන්න 150නේ තියෙන්නේ. එහෙනම් පළවෙනි එක 100න් වැඩි කරනවා 70යි තව බිංදු දෙකක් දානවා. ඊට පස්සේ ඒකට එකතු කරනවා මේ 70 හැම මෙයාගෙන් භාගයයි 100න් වැඩි කළායි 100න් භාගයනේ 50. එහෙනම් මේකට තව එකතු කරනවා 3500ක් 10500යි. හරිනේ? එහෙනම් මෙතන බිංදු 3යි 11යි. එහෙනම් මේ තිරුව එකතුව කීයක් දෙන්නේ? බිංදුවයි 13යි 19යි එකක් ඉතුරුයි 9යි 18යි එකක් ඉතුරුයි 11යි. හරි නේද? හරි. මට ඕනේ තව තීරුවක්. කවුද ඊළඟට ඕනේ තීරුව? මට ඕනේ තව තීරුවක්. කවුද ඊළඟට ඕනේ තීරුව? QO වැඩි කරන්න ඕනේ PO ධන PN ගේ. අන්න හරි. QO වැඩි කරන්න ඕනේ PO ධන PN ගෙන්. එහෙනම් මට තව තීරුවක් ඕනේ. මෙන්න මෙයා වැඩි කරන්න. එහෙනම් වැඩි කරමු බලන්න. වැඩි කරමු බලන්න. ටිකක් ලොකු වෙනව නේද වගේ. 40000යි. 40000යි. ඉන්න මම ඔයාලට තව උදව්වක් කරන්නම්. මේක highlight කරලා දීලා. හරි. එහෙනම් දැන් ඕනේ මට මෙන්න මෙයාව වැඩි කරන්න. මෙයාව වැඩි කරන්න. මෙන්න මෙයත් එක්ක. මෙන්න මෙයත් එක්ක. වැඩි කරමු බලන්න. 40000යි 6000යි. 6000යි 6500යි. 6500යි 7000යි. 7000යි මෙයා වැඩි කරන්න කෙටි ක්‍රමයක් කියන්නම්. මුලින්ම 100න් වැඩි කරන්න. 7500යි. ඒකට එකතු කරන්න ඒකෙන් ඒ කියන්නේ 10න් එකක්. ඒ කියන්නේ 750. ඒ කියන්නේ 8250යි. එහෙනම් මේ තීරුව එකතු කරමු. 0යි 5යි 7යි 6යි 12යි 12යි 8යි 20යි 20යි 7යි 27යි 27යි 67යි. හරි නේද? thank you පබෝදා. අන්න එහෙම තමයි ඒ දර්ශකගේ හොයන්නේ. එහෙනම් ඔන්න අපි දැන් මාෂල් එජ්ජොත් දර්ශකාංකය හොයන්න යන්නේ. මාෂල් එජ්ජොත් දර්ශකාංකය හොයන්න යන්නේ. මාෂල් එජ්ජොත්ගේ ප්‍රමාණ. මාෂල් එජ්ජොත්ගේ ප්‍රමාණ. මාෂල් එජ්ජොත් කියනවා මට ඕනේ ප්‍රමාණයේ වෙනස් වීම. හරි. QO QN. හැබැයි බර තියන්න මිල පදනම් සහ වර්ධන දෙකෙන්ම. ඒ නිසා උඩට එනවා 118යි 900 යටට එනවා 67යි 750 118යි 900 බෙදීම 67යි 750. මම ලඝු වලට යන්න වෙලා ගියොත් ඔයාලට මේ වෙලාවේ ටිකක් කම්මැලි වෙන නිසා එකපාර හදලා දානවා. උත්තරේ එනවා 175යි 4යි 9යි 8යි කියන්නේ 5යි. එහෙනම් මේකේ තේරුම තියෙන්නේ 100නේ මම මේක දා කියලා දුන්නනේ. මෙන්න මේ ප්‍රමාණයෙන් වැඩි වෙලා. භාණ්ඩ පැසෙහි ප්‍රමාණය
භාණ්ඩ පැසෙහි ප්‍රමාණය භාණ්ඩ පැසෙහි ප්‍රමාණය 77.5කින් වැඩි වී ඇත. හදාගන්න ළමයි මේක ටක් ගාලා හදාගන්න. හරි ලේසි. හරි ළමයි. හදන්න. මොන හරි දැන් Sir, තේරෙන්නේ නැද්ද තියෙනවා. ඔව් අහන්න දර්ශන කලින්. දර්ශකාංක සර් ඉවිනි ගානට එන්නේ සර්. දර්ශකාංක එන්නේ 3 වෙනි ප්‍රශ්නේ. කාල ශ්‍රේණී දර්ශකාංකයි. 3 වෙනි ප්‍රශ්නේ. ආ. thank you කවිෂ කෝල් කරාට මට අමතකුණා මේ ඒ කියන්නේ උදේ නම් 23 එක කරා මම මේ වැක්සින් එක ගැහුව නිසා පොඩ්ඩක් අර වෙන 100ක හිටියේ පොඩ්ඩක් මේ අමාරුයි. අමාරුයි වගේ නිසා මට අමතක වෙලා තිබ්බේ. ඔයා කෝල් එක දැක්කම මතක් වුණේ. දැන් ආයෙත් සර් අමතක කළා ඒක. ඔව් ඒක තමයි. thank you කතා කරාට. ඔව් නැත්නම් ඔයාලට මේක ඉවර කරන්නත් බෑ එක්සෑම් තියයි ළඟදීම මේ යන විදිහට කොහොම හරි. හරි නේද? හරි නේද? හරි සර්. හරි. හරි සර්. මම ඔයාලට ළමයි මේක සාමාන්‍ය පිළිගත්ත මත මේ දර්ශකේ වැරදි නෑ. හැබැයි මම ඔයාලට පොඩි බොරුවක් ඉගෙනුවා. මම ඔයාලට බොරුවක් ඉගෙනුවා. කාටද කියන්න පුළුවන් මේ බොරුව? මම බොරුවක් ඉගෙනුවා. කාටද කියන්න පුළුවන් මේ බොරුව? කාටද කියන්න පුළුවන් මේ බොරුව? මම බොරුවක් නෙමෙයි ඒක. හැබැයි ඒක තාර්කික බවින් අඩුයි. ෆිෂර් හොඳයි. ෆිෂර්ට ඒ නිසා නමකුත් දෙනවා ෆිෂර් දර්ශකය නෙමෙයි. ෆිෂර් කියන්නේ මේ සංඛ්‍යානේ පියා එයා හොයාගත්ත එකම එක. මේ කියනවා ෆිෂර් පූර්ණ දර්ශකය කියලා. ෆිෂර් පූර්ණ දර්ශකය පර්ෆෙක්ට් හොඳටම හොඳ දර්ශකයක් මේක. ෆිෂර් දර්ශකයට එන්නේ ඒ හේතුව නිසා. ඔයාලට මතකද පොඩි කාලේ ඔයාලට කිව්වා පොඩි දෙයක්. පොඩි කාලේ ඔයාලට කිව්වා වේගය කාලය එහෙම නැත්නම් සෝරි වේග කාලය නෙමෙයි දත්ත ප්‍රතිශත හෝ අනුපාත ලෙස පවතින විට ගණනය කරන මධ්‍යයන්නේ මොන මධ්‍යයන්නේද? ආයි කියනවා
දත්ත ප්‍රතිශත හෝ අනුපාත ලෙස පවතින විට ගණනය කරන මධ්‍යයනය මොන මධ්‍යයනයද? ගුණෝත්තර මධ්‍යයනය. ගුණෝත්තර මධ්‍යයනය. ඒක මතක නැත්තේ ඇයි නේද? මම අද ස්ලයිඩ් එක දැම්මා පාඩමට අදාළව. ඒක පොඩ්ඩක් බලන්න. ඒකේ ගණනුයි උත්තරයි තියෙනවා. එතකොට ගුණෝත්තර මධ්‍යයන්නේ ෆිෂර් කියනවා මාෂල් එජ්ජත් හරි හොඳයි මරු. මාෂල් සහ එජ්ජත් කියන දෙන්න හොඳ වැඩක් කරලා තියෙනවා. හැබැයි ෆිෂර් කියනවා ඔච්චර රවුමක් ගහන්න ඕනේ නෑනේ. මිනිස්සු අහනවා ඇයි? ෆිෂර් කියනවා ඉතින් දැන් වැරද්ද කාගේද අඩුපාඩු දෙක? මිනිස්සු කියනවා ඉතින් වැරද්ද තිබ්බේ ලැස්පියගේ පාෂගේ. ෆිෂර් කියනවා ඉතින් ඒ දෙන්නගේ වැරද්ද තියෙනවා නම් ආයි මේ සරල සාමාන්‍ය ගන්න එපා. මෙහෙම අරගෙන මෙහෙම කරදර වෙන්න එපා. හොයන්නකො ගුණෝත්තර මධ්‍යයන්නේ. කාගේද අපි අහනවා. දැන් මෙතන දත්ත කීයක් තියෙනවද? එතකොට කියනවා මෙතන දත්ත තියෙනවා දෙකක්. sorry. මෙතන දත්ත තියෙනවා දෙකක්. ලැස්තිය පාෂේ. ඉතින් ෆිෂර් කියනවා ඔයාලට ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැනේ. ඔයාලට පුළුවන් ලැස්තිය මිල දර්ශකයේ පාෂයේ මිල දර්ශකයේ ගුණෝත්තර මධ්‍යයනය ගන්න. ලැස්තිය ඉස්සරහම ලැස්තිය පිටිපස්සට අදිනවා පාෂය ඉස්සරහට අදිනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ දෙන්නගේ ගුණෝත්තර මධ්‍යයනය ගන්න. ඒ දෙන්නගේ ගුණෝත්තර මධ්‍යයනය ගන්න. එතකොට එහෙනම් ෆිෂර්ගේ අහනවා ෆිෂර් දර්ශකය කියන්නේ මොකද්ද? පාද කාලච්ඡේදයට සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදයේ මිලෙහි සිදු වූ වෙනස් වීම sorry ලැස්තිය දර්ශන නැත්නම් අපි කෙලින්ම මෙහෙම කියනවා ලැස්පිය මිල දර්ශකයේ හා පාෂේ මිල දර්ශකයේ ගුණෝත්තර මධ්‍යයනය ෆිෂර් මිල දර්ශකයයි. ෆිෂර් කියන්නේ හරි ලේසි තියරි එකක්. ෆිෂර් කියනවා ලැස්පියගේ පාෂයේ න අවුල තියෙන්නේ ඒ දෙන්න දෙපැත්තට අදිනවා නම් ඒ දෙන්නගේ හරි මැද ගන්න. ඒ දෙන්නගේ හරි මැද ගන්න මිනිස්සු වනවා ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්නද කියන්නේ. නෑ නෑ ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න බෑනේ. මේවා දර්ශකනේ ප්‍රතිශත අනුපාතනේ. ඒ වගේ මධ්‍යයනේ ගුණෝත්තර මධ්‍යයනේ කියලා අපි දෙවෙනි පාඩමේදී කියලා දෙනවනේ. ඒ නිසා ඒ දෙන්නගේ දර්ශකයයි ඒ දෙන්නගේ ගුණෝත්තර මධ්‍යයනේ ගන්න. එතකොට අහනවා ෆිෂර් ප්‍රමාණ දර්ශකය. එතකොට කියනවා ඉතින් ෆිෂර් ප්‍රමාණ දර්ශකය කියන්නේත් ලැස්පිය ප්‍රමාණ දර්ශකයේ හා ලැස්පිය ප්‍රමාණ දර්ශකයේ හා ලැස්පිය ප්‍රමාණ දර්ශකයේ හා පාෂේ ප්‍රමාණ දර්ශකයේ ගුණෝත්තර මධ්‍යයනය ෆිෂර් ප්‍රමාණ දර්ශකයයි. ෆිෂර් ප්‍රමාණ දර්ශකයයි. එහෙනම් මෙන්න මේක තමයි ඒ කතාව. මෙයාගේ කිසි අභිනතියක් නැහැ. මෙයා තමයි ළමයි අපි දර්ශකාංක වලින් ගණනය කරන මේ භාණ්ඩ සමයක් වෙන ගණනය කරන හොඳම දර්ශකාංක. ඒ නිසා යාට නමකුත් දෙනවා ෆිෂර් පූර්ණ දර්ශකය. පූර්ණයි කියන්නේ අඩුපාඩු වලින් තොරයි කියන එක. එහෙනම් FQNO හොයන්නේ LQNO වැඩි කරනවා PQNO ගන්නවා මූලය ලියාගන්න ඇයි සර් එතකොට මේකේ අගයක් ගණනය කරන්නේ නැත්තේ අපි? අගයක් කියනවා මේකට. ඔයා කියන්නේ ලැස්තිය පූර්ණ මිල ප්‍රමාණ අගයද? අගේ දර්ශකය හොයන්න බල මම අගේ දර්ශකය කිව්වේ නෑ. මම ඒක අන්තිමට කියනවා මිල වැඩි කරනවා ප්‍රමාණයෙන් අගේන.
ආ. තේරුණාද? මිල දර්ශකේ ප්‍රමාණ දර්ශකේ වැඩි කරලා අගය දර්ශකේ ටික ගාලා එනවා. හරි. අපි ඒක ගැන ලොකුවට හිතන අපි මිලයි ප්‍රමාණය දර්ශක ගැන තමයි මෙතනදී කතා කරන්නේ. අගය දර්ශකේ හොයන්න පුළුවන් මිල ප්‍රමාණ වැඩි කරපු ගම. ප්‍රශ්න තියෙනවද? හේෂානි, කවීෂ, පබෝද, තිලිනි? නෑ සර්. තේරුණාද? ඔව් සර්. ටිකක්ද ගොඩක්ද ෂේප් එකේද? ෂේප් එක. හරියටම තේරුණා. කවීෂත් එක්ක නම් බේරෙන්න බෑ කවදාවත්. කවීෂට හැමදාම ෂේප් එකේ තේරෙන්නේ. කවීෂ දෙවෙනි පාර වීඩියෝස් බලනවද? ඔව් සර් දෙවෙනි පාර වීඩියෝ බලන්න. බැලුවට පස්සේ තේරෙනවා. ඔව් මම මේක පළවෙනි පාරනේ කරන්නේ ඒකයි. ඔයා කරලා ඔයාට ඇහිලම නෑ මේක රිවිෂන් එකකුත් නෙමෙයි ඔයාට තියරි එකක් නේ. ඔව් සර්. මේ ගානට රිවිෂන් කරනකොට මට තෑගි දෙන්න ඕනේ. මෙහෙම හිමීට රිවිෂන් කරනවා. හේෂාන් නම් හොඳට කලින් කරා නේද? ඒ ඉන්න හේෂාන්ට මතක ඇති. කලින් මම මේව දන්නේ නැහැ. තිලිනිටයි පබෝදටයි කොහොමද? මට නම් අවුලක් නැහැ තේරුණා. එහෙනම් හොඳයි. පබෝදට? මටත් අවුලක් නෑ සර්. එහෙනම් හරි. ළමයි දැන් මේ පාරත් වත් මහන්සිලා කරගන්න ඕනේ ඔයගොල්ලෝ. එක පාරක් පනිෂ්මන්ට් කෑවනේ. රිසල්ට් එක යාළුවන්ට කියන්න ලැජ්ජයි. එහෙම නැත්නම් ඔයාගේ නෑදෑයුන්ට කියන්න ලැජ්ජයි. කොමර්ස් කරලා ආර්ට් කරලත් මෙහෙම දහනවා. මොකද ක්ලාස් ෆීස් දෙන්න හරි, ඉගෙන ගන්න හරි, උදව් කරන්න හරි, පොත පෑන කරන් දෙන්නවත් කවුරුත් නැහැ. හැබැයි රිසල්ට්ස් ආවම අහන්න නෑදෑයෝ ඕන තරම් ඉන්නවා. ඒක ඔයගොල්ලෝ එකපාරක් මම දන්නේ ඔයගොල්ලෝ කට්ට කාලා ඇති. සවාට ඔයාගේ රිසල්ට් එක ගෙදර අයටත් කියන වෙලාවට අවුල් ඇති. ඒක නැති වෙන්න නම් දැන් ප්‍රයෝජනයක් ගන්න. මේ මං හිතන්නේ ගොඩක්ම වාසනාවන්තම රිවිෂන් බැච් එක ඕගොල්ලෝ. ඕගොල්ලන්ට සෑහෙන කාලයක් අපිට මේ කවීෂ එහෙම මාරු මනං වැඩ කරනවා. ප්‍රශ්න අහනවා 23කටත් එනවා 22කෙත් වීඩියෝස් බලනවා 21කෙත් අහනවා. එයා මේ මාස 3කට කියන්නේ එක්ස රිසල්ට්ස් ආවට පස්සේ මුලින් ඉඳන් වැඩ කරන්න පටන් ගත්ත කෙනෙක්. මේ කොවිඩ් එක නිසා සෑහෙන කාලයක් තියෙනවා වැඩ කරන්න. ඒ නිසා ඒ වාසිය ගන්න. කැම්පස් එකකට හරි වාගේ මොකක් හරි යුනිවර්සිටි එකක් හිටියේ තියෙනවා නම් ඒකට යන්න හරි කොහොම හරි වැඩ කරන්න. මොකද නැත්තම් ප්‍රයිවට් කරනවා නම් හරි ප්‍රයිවට් ඩිග්‍රී එකක් ලොකුවට වැලිඩ් වෙන්නේ නැහැ. ප්‍රයිවට් එකකට කරන්න ලොකු සල්ලියකුත් නැහැනේ. ගවර්න්මන්ට් ඩිග්‍රී එක ඇත්තටම ලක්ෂ 10ක 20ක වගේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් දෙනවා ජපුරේ. ඒක ගන්න මහන්සි වෙන්න. ඔයා ආර්ට් කරනවා නම් ඒ සයිඩ් එකෙන් යන්න මහන්සි වෙන්න. නිකන් හම්බෙන ඩිග්‍රී එක. මාර මේ කියන්නේ මහන්සි ඩිග්‍රී එක පැත්තකින් තියන ඔයා ඔන්ටර්ප්‍රනර් කෙනෙක් හරි වෙන මොනවා හරි බිස්නස් එකක් කරනවා නම් ඒක හරි කරගන්න හොඳට ඉගෙන ගන්න. මේ කොවිඩ් සීසන් එක මාර වාසියක් කරගන්න ඔයගොල්ලෝ. ඕගොල්ලෝ රිවිෂන් සෙට් එකට තමයි සුපිරිම වාසියක් වෙන්න ඕනේ මේකේ. දැනුත් හිතෙනවා නම් ෆෝන් එකක් කොබන්න හරි ගේම් එකක් ගහන්න හරි Facebook යන්න හරි ඔයා දෙවෙනි පාරත් ඔය මට්ටු වෙන්න තමයි හදන්නේ. දෙවෙනි පාරත් මට්ටු වෙන්න හදන්නේ. දෙවෙනි පාරත් ඔය අම්මගේ තාත්තගේ ක්ලාසිස් දෙවෙනි පාරත් අරගෙන දැන් ලැජ්ජයිනේ තව. දැන් අවුරුද්දක් විතර ආයි ගන්නවා. ඒ අරගෙන ඒකටත් සාධාරණයක් කරන්න නැත්නම් ඉතින් ඔයාගේ තමයි වැරද්ද. ඔයා තමයි වාසනාවන්තම රිවිෂන් බැච් එක. මෙච්චර හිමීට රිවිෂන් කරන්න යම කවදාවත්. මේ ඔයාලට ඔයාලා අර ඔගොල්ලෝ වෙනම දාගත් එකක් නිසා නැත්නම් මම රිවිෂන් එකක් ඉවර කළා 21 ජනවාරි වෙද්දි මෙහෙම හිමීට රිවිෂන් කරන එකේ වාසිය ගන්න. ගණන් ටික හදන්න. ප්‍රශ්න තිබ්බොත් මොකක් හරි කතා කරනකොට අර මටත් දැන් එක්සෑම් අර ඒ වැඩ නිසා මම පොඩ්ඩක් මේ වෙලා තියෙන්නේ නැත්නම් එක්සෑම් ලඟ වුණාම සෑහෙන වැඩ කොටසක් අපිට කරගන්න පුළුවන්. ඒකත් දාන්න. ඩබල් චෙක් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් මේක. ප්‍රතිපායනයේද, තත්ත්වපාලනයේද, දර්ශකාංකද, කාල ශ්‍රේණියද, නියැදීමද ඔයාට මම තියරි එකේ පෙලක් කළාට කියලා ඇති මෙහෙම නැත්තම් මෙහෙමත් හොයන්න පුළුවන්. නැත්තම් ගාන ආපස්සට රිවර්ස් එකට හදන්න පුළුවන්. දෙවෙනි ඩබල් චෙක් කරන්න පුළුවන් කොමර්ස් ආර්ට් කරන කට්ටිය account උත් එපා වෙනනේ. මේ වගේ මේ එකම සබ්ජෙක්ට් එක ලේසි සබ්ජෙක්ට් එක ඩබල් චෙක් කරලා ඒ කනේ ප්ලස් එකක්ම ගන්න. ඒ නිසා මේ ගොඩක් ඌමනාවෙන් වැඩ කරන්න අනිත් සබ්ජෙක්ට් උත් කරන්න මේක විතරක් නෙමෙයි. මේ පාර හොඳ රිසල්ට් එකක් දානවා කියලා හිතන් කරන දැන් අද අහලා නියමයි අද වැඩ කරනවා කියලා නෑ හෙට ඉඳන් කියලා ආයි මේක නැති වෙලා යන්න දෙන්න එපා. වැඩ ටික කරන්න. මහන්සි වෙන්න. මම 21 ළමන්ට සෑහෙන්න උද්ව මේකක් දීලා තිනවා 22ට හරි එහෙම නැත්නම් 23ට හරි ඕන වීඩියෝ එකක් හරි ඇවිල්ලා කරගන්න. මොකද මම දැකලා තියෙනවනේ දෙවෙනි පාර කරන ළමයින් ලැජ්ජයි දුකයි ඔය ඔක්කොම තියෙනවනේ. ඒතර ඒ වගේ ළමයිට ඌමනාව නැති නොවි ඌමනාවෙන් කරනවා නම් අපි උදව් කරන්න ඕනේ. එතකොට
ක්ලාස් ඔක්කොටම වෙලා හරි කරගන්න. එතකොට කරගෙන කවදාද තැනකට ගියාම අපිටත් සතුටුයි. ඒ නිසා මේ පාර නම් තරු විසි වෙන්න දෙනවා කියලා හිතාගෙන හොඳට මහන්සිලා කරන්න. ගිය පාර රිසල්ට් එක සම්පූර්ණ කන පිට ගැහෙන රිසල්ට් එකක් ගන්න. සමහරට ඔයාට ඔයා හිතලා ඇති ඔයාට දැන් ගිය පාර මොකක් හරි සබ්ජෙක්ට් දෙකකට A දෙකක් ඇති. දැන් ඔයා හිතනවා අම්මට A දෙකක් තියෙනවා එහෙනම් මේ පාර මේක විතරයි කියලා. නෑ ළමයි ඔයාලට අර A දෙක නිකාම නැති වෙලා යනවා. ඒවත් වැඩ කරන්න ඕනේ. ඒවා අමතක වෙනවා ළමයි. අපේ මොලේ අමතක වෙනවා දිගු කාලීනව. මතක තිය. අපි A level සදාකාලිකව පාඩම් කරපුවා නෙමෙයිනේ. දැන් ට්‍රිප් එකක් ගියේ එකක් යාළුවෙක්ව බයිට් කරපු එකක් සදාකාලිකව මතක. ඒක සදාකාලික කියලා වගේ හිතේ තියෙනවා. එහෙම නැතු A level වලට වගේ දෙයකට ඔයා ටිකක් පාඩම් කරනවා, තියරි එක දැනගන්නවා. ඔයා A level රිසල්ට් ආපු ගම රිසල්ට් එන කලින් එක්සෑම් ඉවරෙච්ච ගමන් රිසල්ට් එක බලාපොරොත්තු වෙනවා ඔළුවේ සම්පූර්ණයෙන්ම අතාරිනවා ඔයාගේ කතාව. එහෙම අතාරපු ඔයාට දැන් ගිය පාර ඒක මේ පාර වගේ B එක C එක තමයි. ඒ නිසා ඒ සබ්ජෙක්ට් උත් කරගෙන අවුල් ගිය සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් එකත් කරගන්න. හරි අපි ගානක් හදමු. ගානක් හදන්න දෙයක් නැහැ. ඔව් කියන්න. සර් මේකේ මේ ඔය සූත්‍රයේ LP NO ගුණ කිරීමක් තියෙන සර්. මෙතනද? ඔව් ගුණ කිරීමේ ලකුණු නැහැනේ. x එක වදින්න ගහුවාම ගුණ කිරීම. ගුණ කිරීම. එහෙනම් අපි ලැස්තිය දර්ශකයේ හොයමු බලන්න. ලැස්තිය දර්ශකයේ හොයමු බලන්න. ලැස්තිය දර්ශකය කොහොමද හොයන්නේ? ළමයි ලැස්තිය දර්ශකය හොයන්න මහ ලොකු දෙයක් නැහැ. මේ තියෙනවා සෝරි ලැස්තිය නෙමෙයි. ෆිෂර් මිල දර්ශකය. ලැස්තිය මිල දර්ශකය මේ තියෙන්නේ. එයා ගෙනාවා මේ තියෙන ලැස්තිය මිල දර්ශකය මෙතනින් දැම්මා. සෝරි. ලැස්තිය මිල දර්ශකය මෙතනින් දැම්මා. ඊට පස්සේ පාර්ශ්ව මිල දර්ශකය හොයලා ඇති. පාර්ශ්ව මිල දර්ශකය මම අතනින් දැම්මේ. ඔව්. පාර්ශ්ව මිල දර්ශකය මෙතනින් දානවා. ලැස්තිය මිල දර්ශකය එහා පැත්තෙන් දානවා. ලැස්තිය මිල දර්ශකය මේ තියෙන්නේ. ඒ දෙන්න එක ළඟ යනවා කියන දෙකක්. ඒ දෙකෙත් හරි මැද ගන්න අපි. ඒ දෙකෙත් මැද ගන්න. මේ දෙක ගුණ කළා මූල ගන්න. ඔච්චරයි. හැබැයි ළමයි මතක තියාගන්න ඔයාට විභාගෙදී ලැස්තිය හරි පාර්ශ්වය හරි වැරදුනොත් ෆිෂර් අනිවාර්යෙන්ම වරදිනවා. ෆිෂර් වන වෙන ක්‍රමයක් නැහැනේ. ඔයාට මේ දෙක ගුණ කළා ගුණෝත්තර මධ්‍යයන්නේ ගන්න තියෙන්නේ. මේ දෙක ගුණ කළා ගුණෝත්තර මධ්‍යයන්නේ ගන්න දිනවා. ඔයාට මෙතෙන්ට අගයක් එයි. ඊට පස්සේ එහෙනම් ෆිෂර් ප්‍රමාණ දර්ශකය ෆිෂර් ප්‍රමාණ දර්ශකය ලැස්තිය මිල දර්ශකය සෝරි ලැස්තිය ප්‍රමාණ දර්ශකය වැඩි කරනවා පාර්ශ්වයේ ප්‍රමාණ දර්ශකය. බලන්න හරි ළඟ අගයන් දෙකක් තියෙන අපි මේ දෙකෙත් මැද්ද ගන්න. මෙන්න මෙහෙම. සර් අපි සුළු කරද්දී ඔය සාමාන්‍ය ඉලක්කම් එහා මෙහා වුණොත් මේ දශම තිතෙන් එහා පැත්තේ එහා මෙහා වුණොත් මේ ගාන වර්ධිනවා. සූත්‍රයට එකක් දෙනවා ආදේශයට එකක් දෙනවා අන්තිම උත්තරයට එකක් දෙනවා. දැන් නම් හැබැයි මෙන්න මෙහෙම අර්ථකථනය කරනකොටත් එකක් ගොඩාක් වෙලාවට දෙනවා. මොකද ගොඩක් ළමයින්ට අර්ථකථනය කරන්න අමතක වෙනවා. තේරුම. මේ තියෙන තේරුම අපි ලියන්නේ. මෙතන මේ ලියලා තියෙන මේක අකුරෙන් ලියන්න ඕනේ. භාණ්ඩ සමූහයේ මිල 136කින් වැඩි වී ඇත. එහෙම ලියන්න ඕනේ. මේ අපේ පාර අහලා තිබ්බේ මේ සම්පූර්ණ පැහැදිලි කරන්නේ. සම්පූර්ණ පැහැදිලි කරන්න. දර්ශකයන් ගන්න. සාමාන්‍යයෙන් මම ළඟ දැන් පේපර් එක නෑ. සාමාන්‍යයෙන් ගාණක් එනවා. ගාණක් එන අවස්ථා ගොඩාක් කලාතුරකින් අර තමයි අඩු වෙන්නේ. ඒ දෙකින් තමයි සර් අහලා තියෙන්නේ කොහොමද? ලැස්තිය විෂය. ඇවිල්ලා තියෙනවනේ? ඔව් සර්. හොයන් බලන්න. එහෙනම් කොහොමද හොයන්නේ? මට දැන් උදව් කරන්න ඕනේ ඔයගොල්ලෝ. 236 ඔන්නම කතා කර කරන්න බලන්න අර ක්ලාස් එකත් හොඳයි. ඉතින් කතා කරන්නේ නැනේ කට්ටිය වැඩි වුණාම. 117 sorry 236.14 මට කියන්න ලඝු වගය සංඛ්‍යා 3යි CA ඒව කියන්නේ 2.0 මට කියන්න 23.61ට අදාළ ලඝු වගය 23.61 23.61
23 61 37යි 31. 37යි 31. ඊට පස්සේ මට කියන්න 23 77. ඔයා හිතන්න එපා මෙතන 8 තිබ්බ කියලා. 8 අදාළ නෑ ළමයි. වටයක් නෑ අපි. හේතුව මෙහෙම වට යන කිව්වොත් මෙතනත් වැටෙනවා මෙතනත් වැටෙනවා එන උත්තරෙත් වැටෙනවා මෙතන උත්තරෙත් වැටෙනවා. අසාමාන්‍ය වැටීමක් නිසා අපි වට යන්නේ නෑ. මේ ලඝු බලද්දි. කියන්න 23 77. 23 77. 37යි 60 60 අන්න හරි. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕනේ මේ දෙන්නව ಗುಣ කරනවා කියන්නේ මොකද කරන්නේ? එකතු කරන්න ඕනේ. එහෙනම් මම මේ දෙන්නව එකතු කරනවා. එකතු කරමු බලන්න. 1යි sorry ළමයි. හරි. 1යි 9යි 11යි එකක් ඉතුරුයි 7යි 4යි. දැන් මට කවුරු හරි කෙනෙක් කියන්න සර් ඔතන 37යි 37ද? ඔව් හරි. 27යි 27ද 37යි මෙතන 37ද? ඔව් හරි. එහෙනම් අපි එකතු කරමු. මෙතන 4යි. හරි. මෙහෙම නෙවෙන්නේ. එතකොට මට කවුරු හරි කියන්න මේ මූල දෙක ගන්නවා කියන්නේ මොකද මෙයාම කරන්නේ? දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදන්න ඕනේ. දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් මෙන්න මෙහෙම. ළමයි අපි දෙකෙන් බෙදමු බලන්න. කවුරු මට උදව් කරන දෙකෙන් බෙදන්න 2යි 3යි 14ට 7යි 4යි 5යි. දැන් මට උදව් කරන්න ප්‍රතිලඝු බලන්න. ප්‍රතිලඝු බලන්න උදව් කරන්න. එහෙනම් මට කියන්න 37 45 ඉන්නේ කොහෙද කියලා? 37 45 37 45 ඇත්තේ ඔක 23 23 7යි 9. 23 7යි 7යි 9. 7යි වෙන්න බෑ ළමයි වෙන්න බෑ උත්තරේ වැරදි එහෙනම්. මොකද 23 6 එන්නේ. අන්න ඒක තමයි. මොකද 6 දන්නවද? 9. මේ අන්න සර් අපි අඩු කරනවා නෑ ඉන්න 20 3 6 9 මේකනේ ළමයෝ අපිට උත්තරේ වැරදි කියලා තේරෙනවා. කවුරු හරි වැරදි කියලා තේරෙන්නේ කොහොමද කියලා මධ්‍යයන් ඉන්න ඕනේ මේ දෙන්න අතරා කියන්නේ. ඔයගොල්ලෝ මේ මෙතන 9ක් ගියා 7යි 9 මේ දෙකම පාස් කළා. 2යි 3යි මැදාගේ 5ද නෑනේ. මේ දෙක අතරා ගියා. එන උත්තරේ මෙයා. තේරුන්නේ නැද්ද? අයියෝ දැන් මම මේක කිව්ව හින්දා උත්තර නොකියනන් ඉන්න එපා. එතකොට 136.9යි 100ට බාණ්ඩ පැසේ හිමිල 136.9කින් වැඩි වී ඇත. වැඩි වී ඇත. වැඩි වී ඇත. එහෙනම් අපි මේකත් හදමු. ශෝක්. එහෙනම් අපි මේකත් හදමු. ඒක තේරුම් නැති කවුරු ඉන්නවනම් කියන්න. මම ඒක යටින් තේරුමත් අර්ථකථනය කරන්න. බාණ්ඩ පැසෙහි මිල 136.9කින් වැඩි වී ඇත. එන ළමයි අපි මෙයාවත් හොයමු. දැන් මට ආයෙ උදව් කරන්න. ආයෙ කතා නොකර ඉන්න එපා. 169.6 ඉන්නේ කොහෙද කියන්නේ? 169.6 22.95 මට ඊට පස්සේ කියන්න පොඩි ළමයි මේක වෙන විදිහකට ටයිප් කරන්න. 22.95 ඊට පස්සේ මට කියන්න 170.8 ඉන්නේ කොහෙද කියලා? 23යි 27. 23යි 27
එහෙනම් දැන් හතර 4. එහෙනම් මේ දෙක ගුණ කරන නිසා එකතු වෙනවා 9යි 11යි එකක් ඉතුරුයි 6යි 4යි 4යි. එහෙනම් අපි දෙකෙන් බෙදමු 2යි 2.2යි 3යි 0යි 9යි. එහෙනම් මට කියන්න 23 බිඳුවේ 9 ඉන්නේ කොයිද කියලා. අනිවාර්යෙන් මං කියනවා ඔයාලට එන්නේ 160 ගාණක් හෝ 70 ගාණක්. 160 ගාණක්. sorry 160 ගාණක්. 70.2. අන්න හරි. එහෙනම් මට කියන්න තිලිනි මේකේ තේරුම මොකද්ද කියලා. 170.2. භාණ්ඩ පැසෙහි මිල 170.2කින් වැඩි වී ඇත. හරියට හරි. වැරදි භාණ්ඩ පැසේ මිල නෙමෙයි භාණ්ඩ ප්‍රමාණය. මිනිස්සුගේ ප්‍රමාණය. පරිභෝජන ප්‍රමාණය. හරි හදාගන්න. කාලය වැඩි වෙද්දි මිනිස්සු වැඩිපුර කනවලු මෙන්න. එදා කෑවගේ එදා කියන්නේ පදනම් අවුරුද්දේ කෑවා වගේ 70%ක් වැඩිපුර දැන් කනවා. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා. මොකක්ද ඒකේ ඇත්තම තේරුම? ඇත්තම තේරුම තමයි 2010 කෑවා වගේ නෙමෙයි 2020 මිනිස්සු එදා කෑවි භාණ්ඩ 100 නම් දැන් 170ක් කනවා. හදාගන්න ගන්න. හදාගන්න. හදිලි ඉවරලා මට කියන්න. සර් ඔව්. මේකේ අර දැන් අපි දෙකෙන් බෙදනවානේ ඔව්. 4.7යි එතකොට දැන් ඒක බෙදලා අවසන් කරන්න පුළුවන්නේ. එතකොට ඔව්. අපිට ගන්න බැයිද 37යි 46 කියලා එක. හරි. මම ඒකට උත්තරයක් දෙන්නම් මෙහෙම. ඔන්න බලන්න. මම මේ හැමෝටම මේක තේරෙන්න කියන්නේ ඒ අහ ප්‍රශ්නේ හොඳයි. මේ බලන්න. 23 අපි බැලුවේ 23 61 එක ප්‍රශ්නයක් නෑ. ඒක දැම්මා. ආයි අපි කියනවා 23 77 නෙමෙයි මෙයා 78 බලන්න. දැන් මට 23 78 බලලා කියන්න. 23 78 බලලා කියන්න. මොකද එතනත් දෝෂයක් වෙනවනේ. 78 බලලා කියන්න. මෙතන 78 බලලා කියන්න. 23 78 මෙතන කීය දෙන්නේ? 60 කීය දෙන්නේ? 23 78 37යි 37යි 62. 37යි 62. එහෙනම් මෙතන එකතුව 3 වෙනවා. දැන් මේක බෙදුවට පස්සේ මෙතන 7යි මෙතන යන මෙතන 13ට 6යි 5යි. දැන් 6යි 5 නිසා මෙතනත් 7 වෙනවා. මෙතනත් 7 වෙනවා කියන්නේ ආයි මේක මෙතනට යද්දි මෙතන මට කියන්න 37 47 ඉන්නේ කොහෙද කියලා? 37 47 ඉන්නේ කොහෙද කියලා? 23 7 23 7. දැන් බලන්න කොච්චර දෝෂයක් වුණාද කියලා. 10%ක දෝෂයක් වැඩි. මෙතන 90නේ තියෙන්නේ. 9.79 නේ. 10%කින් වැඩි වුණා. ඒකෝද වැටීම නිසා ඇති දෝෂ. අපි ඒක නිසා ලඝුවලදී අවසාන උත්තරය මෙන්න මෙයා උමනා වුණොත් වටේනවා විතරයි මේ වට යන්නේ. තේරුණාද? මේක වට යන්නේ මෙතන වට යන්නේ මෙතන වටේ වෙන්නේ මෙතන වට යන්නේ මෙතන විතරයි ඔන්න වට යන්නේ. නැත්නම් ලඝුවල සංඛ්‍යා මෙතන 2 3යි.
මම පෙන්නන්නම්කෝ ගුණෝත්තර මධ්‍යයන්නේ ගානක් අපි හදන විදිය. මේ දින අපි සාමාන්‍යයෙන් හදන ගුණෝත්තර මධ්‍යයන්නේ මෙතින් ගුණෝත්තර මධ්‍යයන්නේ ගණන් සංඛ්‍යා 4ක් තියෙනවා. අපි මේ මෙතන දැන් දශම ගණනක් આવොත් මෙතනත් වැටීමක් වෙලා මෙතනත් වැටීමක් වෙලා මෙතනත් වැටීමක් වෙලා මෙතනත් වැටීමක් වෙලා මේනුත් නිසා මෙතනත් වැටීමක් වෙලා මෙතනත් වැටීමක් කරොත් 6 පාරක් වැටීම් කරනවා. අගේ සත්‍යයෙන් සෑහෙන්නේ නැත් වෙන්න පුළුවන්. දැන් මේ වගේ එකක ප්‍රායෝගිකයි. මේ වගේ එකක මේ සංඛ්‍යා 3ක් තියෙනවා. හිතනවා තව සංඛ්‍යාවක් වැඩි වුණා කියන. අන්න එතකොට අපි හිතනවට වඩා අගේ සෑහෙන්න වෙනස් වෙනවා. ඒ නිසා අපි අවසාන පිළිතුර විතරයි වට යන්නේ. අවසාන පිළිතුර විතරයි වට යන්නේ. හරිද චමෝදි? හරි සර්. හරි. ඔගොල්ලෝ ෆිෂර් දර්ශකය හදලා ඉවරද? ෆිෂර් දර්ශකය හදලා ඉවරද? ඔව් සර්. හරි. අන්තිම මාතෘකාව ප්‍රරූපීය කාලාවධි දර්ශකය. මොකද්ද මේ ප්‍රරූපීය කාලාවධි දර්ශකය කියන්නේ? ප්‍රරූපීය කාලාවධි දර්ශකය කාල අවධි හෝ කාලාවධි කියලා ලියන්න පුළුවන්. මෙහෙමයි වැඩේ. ඒ තමයි ප්‍රරූපීය කාලාවධි දර්ශකයේදී කියනවා රටේ ආර්ථිකය එච්චර හොඳ නැත්නම්. ඒ කියන්නේ ළමයි ඊට පස්සේ මේ ප්‍රරූපීය කාලාවධි එකට කියන්නේ TPNO time price index. ඒ නිසා time කාලාවධිය. එහෙනම් මේක TQNO. මෙන්න මෙහෙම එකක් කියන්නේ. කොහොම එකක්ද? ප්‍රරූපීය කාලාවධි දර්ශකයේදී කියනවා පාද කාලච්ඡේදය සහ වර්තන කාලච්ඡේදය දෙකම හොඳ නැති වෙලාවට අපි අහනවා ඒ මොකද්ද? දැන් පාද කාලච්ඡේදය 2008 ගන්න යුද්ධේ කාලේ රටේ. වර්තන කාලච්ඡේදය මේ කොවිඩ් කාලේ ගන්න. රටේ ආර්ථිකය එච්චර හොඳ නැග තියෙන රටේ දැන්. QO QO කියලා කියන්නේ යුද්ධ කාලේ. හොඳයිද? ඒ කාලේ ආර්ථිකය ශක්තිමත්ද නැහැ. විහිළුවක් වගේ. එතකොට ඒ කාලෙත් එක බැලුවම ඕනම කාලච්ඡේදය හොඳයි වගේ පේනවා. ආයි දැන් කොවිඩ් කාලේ රට කොහොමත් ගොඩාක් ඩවුන් ගිහලා ඉතින් දැන් මේ කාලේ හොඳයිද? නෑ නේද? එතකොට ප්‍රරූපීය කාලාවධි දර්ශකයේදී කියනවා වෙනස් වීම බලා ගන්න කාගේ හරි ඕන කෙනෙක්ගේ වෙනස් වීම බලා ගන්න. හැබැයි මෙන්න මෙහෙම දෙයක් කරන්න. අපි හන මොනවද කරන්න ඕනේ? දැන් මට කියන්නේ මේ දර්ශකය හොයන්නනේ. මට කියනවා රට මේ රටේ වියදම් දර්ශකය හොයන්න කියලා. රටේ නැත්නම් මිල දර්ශක ප්‍රමාණ දර්ශක හොයන්න කියලා. මම කියනවා පාද කාලච්ඡේදයට සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදයේ භාණ්ඩවල මිලෙහි සිදු වූ වෙනස් වීම හොඳට බලා ගන්න. පදනම් කාලච්ඡේදයට නුදුරු හා ආර්ථික වශයෙන් ස්ථායි කාලච්ඡේදයක ප්‍රමාණයෙන් බර තබා ගණනය කරන මිල දර්ශකයේ ප්‍රරූපීය කාලාවධි දර්ශකයේ වේ. එහෙනම් මොකක්ද කිව්වේ? මේ මෑතකදී පහුවෙච්ච අවුරුද්දක් ගැනද එතකොට? ඒ කියන්නේ රටේ පදනම් අවුරුද්දත් හොඳ නැත්තම් වර්තන අවුරුද්දත් හොඳ නැත්තම් ඔයා තෝරගන්න රට ස්ථාවරයි කියලා හිතෙච්ච අවුරුද්දක් ඒකේ දත්ත ගන්න.
තේරුණාද? ආ එහෙනම් බර තියෙන කාගෙන්ද? ප්‍රමාණයෙන් නේද මිල දර්ශකය නිසා. තෝරාගත්ත කාලච්ඡේදයේ Q නෙමෙයි QA ඕත් නෙමෙයි Q එනුත් නෙමෙයි QT එහෙනම් QT එහෙනම් ප්‍රරූපීය කාලාවධි ප්‍රමාණ දර්ශකය කියන්නේ මොකද්ද? අපි කියනවා ප්‍රරූපීය කාලාවධි ප්‍රමාණ දර්ශකය කියලා කියන්නේ පාද කාලච්ඡේදයට සාපේක්ෂව සලකා බලන කාලච්ඡේදයේ භාණ්ඩවල ප්‍රමාණයේ සිදු වෙනස් වීම. පදනම් කාලච්ඡේදයට නුදුරු හා ආර්ථික වශයෙන් ස්ථායි කාලච්ඡේදයක ප්‍රමාණයෙන් මිලෙන් බර තබනවා. කාලච්ඡේදයේ මිලෙන් බර තබා ගන්නේ කරන මිල දර්ශකය. මෙන්න මේක. කාලච්ඡේදයක ප්‍රමාණයෙන් බර තබා ප්‍රමාණයෙන් බර තබා ගණනය කරන ප්‍රමාණ දර්ශකය. මිලෙන් නෙමෙයි. ඔව් thank you. කාලච්ඡේදයක ප්‍රමාණයෙන් බර තබා ගන්නේ කරන ප්‍රමාණ දර්ශකය මාෂල් එජ්ජත් ප්‍රමාණ දර්ශකය ලෙස හඳුන්වයි. එහෙනම් කාගේ වෙනස් වීමද? QO QN. බර තියන්නේ PT. අපි මේකට ළමයි සාමාන්‍ය උදාහරණයකට ගන්නවා මෙහෙම. රට මම මේ නිකන් මතකින් උදාහරණයක් කියන්නේ මේක ඔයාලට හිතෙන්න පුළුවන් සමහර විට අවුල් කියලා. රටේ මං ඉන්නේ 2019 අවුරුද්දේ. දැන් 2020 ගත. දැන් 2019 මං ගන්නේ ආණ්ඩු මාරු වෙච්ච අවුරුද්දා. ඒක 2020ම ගමු. 20 අවුරුද්දේ ඉච්චර හොඳ නෑ. 20 අවුරුද්දේ ඉච්චර හොඳ නෑ. QN හොඳ නෑ. PN උත් හොඳ නෑ. ඒ වගේම මගේ පදනම මන් දීලා තියෙන්නේ අපි ගමු 2015ට. අර රටේ එකපාරටම ජනාධිපතිවරයෙක් වෙනස් වෙච්ච අවුරුද්ද. රට ආණ්ඩුවක් පුරුදු වෙන කාලේ. කාලෙකින් ආණ්ඩුවක් අලුතෙන් ආපු කාලේ. ඒ කාලෙත් හොඳ නෑ. ඒතර අපි කියනවා කොවිඩ් එන්න කලින් 2018 දී 2018න් බර තියමු අපි. ඒ නිසා 2018 දත්ත ටික වෙනම හොයන්න ඕනේ. ලොකු වියදමක්. හැබැයි අපිට ඒක කරන්න වෙනවා නැත්තම් වැරදි අර මේ දුර්වල කාලච්ඡේදත් එක බලමු. එහෙනම් ලොකුවට හොඳට පේන නිසා අපි කියනවා කාලච්ඡේදයක් හොයන්න කියලා. තේරුණාද? තේරුණාද? දෙවෙනි නිර්වචනේ මිලෙන් නේද බර තබන්නේ? ඔව් thank you. කාලච්ඡේදයක මිලෙන් බර තබා ගන්නේ කරනවා. එහෙනම් දැන් හරි නේද? හරි සර්. හරි. දැන් අපෙන් අහනවා එයා හොයන්න දර්ශකයක්. මම නිකන් අවුරුදු ටිකකුත් කියනවා මේවට. මේ 2010 මේ 2020 තමයි මේක අපි 2005 ගමු යුද්ධය හොඳටම තිබ්බ කාලේ. මේක 2005 මේ 2020 අපි කියනවා හොඳ නෑනේ ඔය අවුරුදු දෙක. හොයන්න හොඳ අවුරුද්දක්. එතකොට අහන මොන අවුරුද්දද? අනේ අර 2018 අවුරුද්ද ගන්නකො කොච්චර හොඳ ඒ අවුරුද්ද? 2018. එහෙනම් අපි 2018 දත්ත ටික දැන් හොයා ගන්නවා. 2018 දත්ත ටික දැන් හොයා ගන්නවා. එහෙනම් එයාට නමක් කියනවා PT. එයාට නමක් කියනවා QT. අපි දැන් මේ අවුරුද්දේ දත්ත අපි හොයාගන්න හදන්නේ. එතකොට අපි කියනවා මෙහෙම නෙමෙයි මේ අවුරුද්දේ නම් මිනිස්සු 300යි පරිභෝජනය කළේ. කිලෝග්‍රෑම් දාන්නේ නැහැ මං. ඉඩ යන නිසා මේකේ 60යි පරිප්පු. 50මයි. 120යි. 80යි. ප්‍රමාණ අගයන් මිල ගණන් දෙයි කාලේ ඒ කාලේ මිල තියෙනවා 120යි 80යි අපි ගමු 75යි 30යි 50යි
එහෙනම් දැන් මොකද කරන්නේ? හරි ලේසි. හරි ලේසි. අපි දැම්මට ඕන වෙනවා මිල දර්ශකය හොයන්න. එහෙනම් මම කියනවා මිල දර්ශකය හොයන්නම් Pn Qt කින් වැඩි කරන්න වෙනවා. එහෙනම් Pn වැඩි කරනවා Qt කින්. Pn Qt Pn ළමයි මම වැරදි මෙතන මෙහෙම එන්න ඕනේ. සිම්පල් එන්න ඕනේ. ඒවා Qt අපි සාමාන්‍යයෙන් සිම්පල් දාන්නේ. Qn ඒක අපි පස්සේ හදමු. ඊට පස්සේ එහෙනම් මම ඊට පස්සේ යටට එන්න ඕනේ POQN එහෙනම් දැන් අපිට තියෙන්නේ ඔක්කොම වැඩ ටික නවත්තලා මේ ටික වැඩි කරන්න. ඔක්කොම වැඩ ටික නවත්තලා මේ ටික වැඩි කරන්න. හරි. වැඩි කරමු බලන්න. හරි වැඩි කරමු බලන්න. කියන්න. ඊළඟ මම පොඩ විනාඩි කියනවා මේක වගුව පොඩ්ඩක් හදා ගන්න ගම වගුව පොඩ්ඩ අවුල් ගියා. ඒක හරි. ඒකත් හරි. හරි. පොල් තෙල් ලීටර්. හරි. දැන් හරි. දැන් කියන්න බලන්න. එහෙනම් දැන් අපි වැඩි කරනවා PN Qt එක. PN Qt එක. PN වැඩි කරන්න ඕනේ Qt එක. වැඩි කරමු බලන්න. කියන්න. කවුරුත් නැද්ද? 45000යි 45000යි 4800යි 4800යි 4000යි 3600යි 6400යි නේද? එකතු කරමු. බිඳුවයි 8යි එකක් ඉතුරුයි 10යි 18යි 23යි දෙකක් ඉතුරුයි 6යි. එහෙනම් දැන් වැඩි කරමු බලන්න. POQT එක වැඩි කරමු බලන්න. කො වැඩි කරමු? 60000යි 22400යි 2500යි 4800යි 2400යි එකතු කරාම 0.0යි 8යි 16යි 16යි 21යි දෙකක් ඉතුරුයි. දෙයක් 2 4 8 10 12 72. එහෙනම් අපිට උඩට එනවා ළමයි මම හරිද? මට හිතෙනවා මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා කියලා. සර් අතන 15000 නේද 60000 වෙනුවට මෙතනද? ඔව්. sorry. 15000. ඒතර 45000ක් අඩු වෙනවා. මෙයාගෙන් 45000ක් අඩු වෙනවා කියලා කියන්නේ 70න් 45ක් අඩු වෙනවා. 70න් 40ක් අඩු වුණාම 30යි 35යි 37යි දෙන්නේ. ද 27යිද? 25යිනේ 25යිද? ඉන්න බලන්න. 9යි 17යි 11යි එකක් ඉතුරුයි 10යි 26යි 26යි හරි නේද? දෙන්නම එකතු කරලා දෙකෙන් බෙදන්න. එහෙනම් උඩට එනවා
63යි 800ක් යටට එනවා 26යි 100ක්. එන උත්තරේ ගන්න බලන්න. මම ලෑනින් උත්තරේ කියනවා ළමයි උත්තරේ එන්න ඕනේ ඉන්න. හ්ම් 63යි 800 බෙදීම 26යි 100 244යි 244.44යි. ඒ කියන්නේ 140 sorry 144.44කින් වැඩි වී ඇත. හරි. හදාගන්න මේක. මම එතකන් ප්‍රමාණ හදනකන් ගොළු මිල හදාගන්න. දැන් මට ඊළඟට ඕනේ මම ඔයගොල්ලෝ හදන ගමන් මං කියන එක අහගන්න. මට ඊළඟට ඕනේ ප්‍රමාණ දර්ශකය හොයන්න. ඒ නිසා මම ප්‍රමාණ දර්ශකය හොයනවා. ප්‍රමාණ දර්ශකය නම් QN QO. එහෙනම් බර තියන්නේ PT PT. එහෙනම් PT QN PT QO. ඔන්නෝමයි ගන්නෙ. එහෙනම් මම දැන් වැඩි කරන්න ඕනේ PT තීරුව එක PT තීරුව එක QN තීරුව. මෙන්න මෙයා. 4800යි sorry 48යි 0.3යි 64යි 0.2යි 64යි 0.2යි 450යි 0යි 45යි 0.2යි 5000යි. මේ තීරුවත් ඕනේ. දැන් මෙයා නෙමෙයි ඕනේ. දැන් ඕනේ මෙයත් එක්ක වැඩි කරන්න. විසිහතරයි 0.3යි 40යි 0.2යි 75 375යි 375යි 0යි 3000යි 375යි 0. හරි ලේසි නේද බලන්න දර්ශකාංක පාඩම 63යි 900. 63යි 900 දෙන්නේ නෑනේ කවිෂ. ඒ කියන්නේ මේ 10යි 18යි 68යි 400යි. මෙතනද? මෙතන නෑ 68යි 400. 68යි 400. ඔයා මේකත් හදනවද? හොඳයිනේ. අනිත් තීරවත් එකතු කරාද නැහැ? බිඳුවයි හොඳ ළමයින්නේ. බිඳුවයි 5යි එකක් ඉතුරුයි 10යි 18යි 1යි 38යි. මේක තමයි බලන්න. හොඳයි ස්පීඩ් එක තියෙනවා නම්. කැල් එකෙන් නෙමෙයි නේද හදන්නේ? කැල් එකෙන් දැන් පුරුදු වුණොත් විභාගෙට ගිහිල්ලා ඔයාට අමාරු ගානක් දැක්කම ළමයි කැල් එක මතක් වෙනවා. තියෙන්නේ කැල් එකවත් තිබ්බනම් කියලා. ඒ නිසා ගෙදර ඉන්න දවස්වල හිතෙන් ගණන් හදන්නයි ලඝු වලින්. ලඝු වලටත් වඩා පුළුවන් නම් ප්‍රැක්ටිස් කරන්න හිතෙන් ගණන් හදන්න. මම හිතෙන් ගණන් හදලා තමයි පුරුදු වෙලා තියෙන්නේ. යුනිවර්සිටි එකේ කැල්ලක් දුන්නොත් පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ හිතෙන් ගණන් හදනවා නම්. එතකොට ලොකු ගණන් සුළු කරන්නේ කොහොමද? හිතේ ලේවට ලඝු වලට යනවා. මේවා මං හිතෙන්නේ හැදුවේ ඔක්කොම. මං අර හිතෙන් හදන විදියක් කිව්වේ. දැන් 150න් එහෙම වැඩි කරන්න තිබ්බාම මම මුලින්ම කරන්නේ මුලින්ම 100න් වැඩි කරනවා. ඒ කියන්නේ අපි හිතමු 150ක් කොහේ හරි. 250 මේ තියෙන්නේ. මම මේ 250න් වැඩි කරන්නේ මෙන්න මෙහෙම. දැන් අපි ගමු මෙයා වැඩි ගන්න තියෙනවනේ 250න්. ඒක ගන්නට එනවා. ඉතින් මම මුලින්ම කරන්නේ මෙහෙම. මේක නම් 4 වරක් 25 100යි 100යි බිඳුරේ කියනවා. මම 150 කතාව කරනවා. මම මේ කතාව ගන්නවා.
30 කතාව 150ත් එක්ක 3 වරක් 45යි තව බිංදු 2යි. බිංදු 2යි. මේ 110න් වැඩි කරන්නොත් මුලින්ම 110න් වැඩි කරනොත් 66යි කියලා දැන් මෙයා වැඩි කරන්න තියෙනවනම් මුලින්ම දානවා මෙයාව 100න් වැඩි කරනවා. මෙයාව 100න් වැඩි කරනවා. ඒ කියන්නේ 6000යි. 6000යි තව 110ක්. ඒ කියන්නේ 600 න 6600යි. ඔන්න මම 130න් වැඩි කරනවා මේ 80. 130න් වැඩි කරාම මම මුලින්ම 100න් වැඩි කරනවා. ඒ කියන්නේ 8000යි. ඊට පස්සේ 8000 නම් අයි 30න් වැඩි කරනවා. ඒ කියන්නේ 8000යි 8000යි ඊට පස්සේ එන්නේ 80 වරක් 3නේ. 80 වරක් 3. එතකොට 2400යි. 8000යි 2400යි 10400යි. අන්න එහෙම ගන්න. මේ 150න් වැඩි කරන්න තියෙන්නේ 400. මම මුලින්ම කරන්නේ 400 වැඩි කරනවා 100න් 40000යි. ඊට පස්සේ 50 කියන්නේ 40000න් භාගයක්. ඒ කියන්නේ 100න් භාගයනේ. එහෙනම් 40000න් භාගේ 20000යි. මේ දෙක තුනම 60000යි. එහෙම නිකන් හිතලා පුරුදු වෙන්න තියෙන්නේ. හරි. මේ දෙකත් හදාගන්න ළමයි. හරි නේද ළමයි? එහෙනම් අපි ඔන්න දර්ශකාංක ගණනය කිරීම ඉවර කරා. අපිට දැන් තියෙන්නේ මිනිස්සෙක්ගේ ජීවිතයේ වියදම, ජීවන වියදම කීයද කියලා හොයන්නයි. ඊළඟට දර්ශකාංක මූලික සිද්ධාන්ත, කියන්නේ තියරි ටිකක් කතා කරන්න. අද කරපුවා තේරුණාද? අද කරපු දේවල් තේරුණාද? අපි ඕපන් මයික් සෙෂන් එකකින් කියන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද? තේරෙන්නේ නැත්නම් මොනවද? මොනවද ප්‍රශ්න තියෙනවද? තීර ටික තමයි චූට්ටක් විතර අර පොඩක් පාඩම් කරලා දර්ශකාංක පාඩම් කරන්න. දැන් මෙහෙම කියලාත් පාඩම් කරන්න දෙයක් තියෙනවද? නිකන් හිතලා කියන්න බැයිද? එසර අර බරිතවත් දැන්නේ අර බරිත ඒ ටික චූට්ටක් තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න. නැත්තම් ගණන් ටික හදපු ටික තේරෙනවා. ගණන් ටික හදපු ටික තේරෙනවා. මට තව තියෙන්නේ තත්ත්ව පාලනයයි නියැදීම මම ආයේ පොඩ්ඩක් මුලින් ඉඳන් වේගින් කරලා අන්තිම ටික කරන්න ඕනේ. නියැදීම එකයි මම තිබ්බේ පොඩ්ඩක්. ඒක ටිකක් ඔයාලට අමාරු වෙයි කියලා. කාල ශ්‍රේණිත් කරානේ මම. තත්ත්ව පාලනේ තියෙනවා. අපි ලබන මේ සෙනසුරාදාට මේක ඉවර කරන්න try එකක් දෙමු. ඉතින් මේ වෙලාවේ ආවට බොහොම ස්තුතියි. ඔයාලගේ වටිනා වෙලාව නිදා ගන්න දින වෙලාව කැප කරලා මගේ වැරද්දක් නිසා සෙනසුරාදා ක්ලාස් එක කට් වුණේ. ඒකට sorry. ප්‍රශ්න තියෙනව අහන්න. දැන් අද ක්ලාස් එකක් අවසන් නැති නිසා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම රෙකෝඩ් එක නවත්තනවා.